සරින් හැඟුම් බලාවක දැවටේ සවනත ළඟින් ඔවුන් කැමති ඔවුන්ගේ හැඟීම් ඔවුන්ගේ සරින් සහෘද අඩවිය. අනේකවිධ හැඟීම් වචන ඔස්සේ ඔබට අපට සමීප කරන නිර්මාණවේදීන් සොයා යන සහෘද අඩවියේ තවත් එක් පියවරක් මේ බදාදාවේ මේ රාත්‍රී 10 පසු වුණු තැන අපි ඔබට අරගෙන එන්නේ. 90 දශකයෙන් මෙහා ලාංකේය ගීත කලාව වඩාත් පෝෂණය කරනු පිණිස ස්වකීය සංකල්ප ස්වකීය සෞන්දර්යාත්මක සිතිවිලි එකතු කරන නිර්මාණවේදීන් අපි සොයා යන්නේ. අද අපි මේ සහෘද අඩවියට කැඳවන සහෘදයා වැඩි වශයෙන් අපිට මුණ ගැහෙන්නේ 90 දශකයෙන්. හැබැයි 80 දශකයේදීත් නිර්මාණ කරමින් 90 දශකයේ වඩා හොඳින් මතුවෙලා ඔහුගේ ගීත තවමත් අපේ හිත අතරේ රැඳී තිබෙන පරම්පරා කිහිපයක් රස විඳින නිර්මාණ බවට පත් වෙලා තිබෙනවා. මේ නිර්මාණ ඇසුරේ තිබෙන රසයන්, සංකල්පයන් සහ සිතිවිලි අපි අද මතු කරගන්නටයි ඔහුව සහෘද අඩවියට කැඳවා ගන්නේ. බන්දුල ජයසිංහ. අයබෝවන්. අයබෝවන් අනුෂ්කේ. බන්දුල ජයසිංහ මේ මෑතකදී නම් අපිට වැඩි මුණ ගැහෙන්නේ නැහැ ගීත රචකයෙක් හැටියට. මොකද? මම හිතන්නේ දැනට කෙරෙන නිර්මාණ ප්‍රමාණය අඩුයි, නොකරනවම නෙමෙයි. නමුත් අඩු වශයෙන් තමයි ඉස්සර වගේ නිතර දේවල් කැසට් පාට නිකුත් වෙන්නේ. එහෙම නැති නිසා අපේ නිර්මාණ කරාට ඒවා ජනගත වෙනවා අඩුයි. ඒ කියන්නේ කැසට් කර්මාන්තය දැන් ඇත්තටම කැසට් කර්මාන්තයක් කියලා එකක් නැහැ. දැන් ගීත කර්මාන්තය කියලා දෙයක් තිබ්බට කැසට් කර්මාන්තය කියලා දෙයක් නැහැ. ඒක යම් විදිහක නිර්මාණ බිහි වෙන්න ලැබිච්ච නැත්නම් නිර්මාණ බිහිවීමේ අඩුවකට හේතු වෙනවද? ඔව්. සම්පූර්ණයෙන්ම ඒ කැසට් කර්මාන්තයක් නැහැ කියලා අනුෂ්ක කියන්න බෑ. මොකද ඒක මේ වසර 30ක විතර වගේ කාලයක් මේ ගීත අලුත් ගීත නිර්මාණ මේ රසික පරපුරට දෙන්න කැසට් තමයි ගොඩක් ඉවහල් වුණේ. ඒක කර්මාන්තයක් විදිහට විශාල කර්මාන්තයක් විදිහට පැවතුණා. නමුත් දැන් නැහැ. මොකද ඒකට හේතු ගොඩක් තියෙනවා. මම හිතන්නේ කතා කරන්න ගියොත් අපිට පොතකට විතර විස්තර තියෙනවා. වැඩසටහන පසුවෙකට තියලා අපිට ඒ ගැන කතා කරන්න. හරි. කොහොම වුණත් අපි ඒ ඔස්සේ ඉදිරියට යමු. අපි ඔබව බොහෝ දෙනෙක් හඳුනාගත්ත ගීතයේද මේ නැත්තම් ඔබව වඩා ජනප්‍රියත්වයට පත් කරපු ගීතයේද? මම හිතන්නේ මේ මම ගීත 1990 මේ කඳුළු බිඳක් මාවිනින් ගීතය නිර්මාණය වුණේ. ඒ වෙනකොටත් මම ගීත ගොඩක් නිර්මාණය කරලා තිබුණා. නමුත් මම හිතන්නේ රසිකයන් අතර වඩාත්ම ජනප්‍රිය ගීත හැටියට හැදෙනුත් කඳුළු බිඳක් මාවිනින් නිවැරදි. මොකද මේ ඒකේ විශේෂත්වයකුත් තියෙනවා. මොකද මේ ගීතය මම කලින් වචන ලියලා මේ නිර්මාණය කරපු එකක් නෙමෙයි. අපි ආචාර්ය රෝහණ විරසිංහන් ඔහුගේ තනු නිර්මාණයකට තමයි මා පසුව වචන ලිව්වේ. තවත් විශේෂයක් මේ ගීතය ඇතුළත් වුණේ ගීත රචකයෙක් ලංකාවේ ගීත රචකයෙක් කරපු ප්‍රථම කැසට් පටේ තමයි ආයාචනා. ඒක මගේ ගීත එකතුවක්. ඒකේ පළවෙනි ගීතය තමයි කඳුළු බිඳක් මාවිනිවේ. සාමාන්‍යයෙන් මේ රූකාන්ත ගුණතිලක එවකට මේ 90 දශකයේ වගේ වෙද්දී ඔහු ටිකක් වෙනස් ආකාරයේ සංගීත මුහුණුවරක් එක්ක ලංකාවේ ප්‍රේක්ෂකාගාරයට රසිකාගාරයට ඇතුළු වෙච්ච කෙනෙක්නේ. හැබැයි ඒ වෙන විටත් ඔහුගේ ගීත බොහෝ ප්‍රමාණයක් ආචාර්ය අජන්තා රණසිංහන් රචනා කරලා තිබ්බා. සහ ඔහු රචනා කළගත්ත ගීත. ඒ අතරට කොහොමද බන්දුල ජයසිංහට එන්න ඉඩක් ලැබෙන්නේ? ඔව්. මම හිතන්නේ මේ රූකාන්තත් මාත් අතර ලොකු මිත්‍රත්වයක් තිබුණා. හැබැයි මේ ගීතේ නිර්මාණය වීමේ පසුබිම කිව්වොත් මේක ටිකක් ඊට වඩා වෙනස් වෙනවා. මොකද ඇත්තටම රූකාන්තයි මම හැමෙලා පළවෙනියෙන්ම කරපු රූකාන්ත මගේ වචන ටිකක් කිව්වේ සෙනෙහස දෙවලක කියන ගීතය 1988. 88 ඔහු මගේ ප්‍රසංගයක් වෙනුවෙන් ඒ ගීතය කියලා ඊට පස්සේ මම ඉල්ලුවා මගේ දැන් මේ මම කිව්වේ පළවෙනි කැසට් එක කරනවා කියලා. ඒකට රූකාන්තට මම ආරාධනය කරා. රූකාන්තේ නම් අර සින්දුව මගේ කැසට් එකට ගියම රූකාන්ත කිව්වා අනේ බන්දුලේ ඒක මට මගේ කැසට් එකට කරන්න තියාගන්න ඕනේ. ඒක නිසා ඔයා මොකක් හරි වෙන එකක් ලෑස්ති කරන්න මම ඇවිල්ලා කියන්නම් කියලා. ඒ පාර මම මේ රෝහණය මගේ බොහෝ හිතවත් ඉතින් රෝහණයට මම කර රෝහණය මට මෙන්න මේ රූකාන්තර කියන්නේ මේ වගේ තනුවක් අදලා දෙන්න වචන මුකුත් නැහැ. ඒ පාර රෝහණ විසෙන් ඒක තාම සාදරෙන් බාර අරගෙන ඇවිල්ලා මට තනුවක් නිර්මාණය කරලා දුන්නා. පසුව ඒ තනුව අනුවට තමයි මම කඳුළු බිඳක් මාවිනින් කියන වචන ටික ලියලා රූකාන්තයේ අතට
එතකොට ඕ පදිංචිලා හිටිය කෑගල්ලේ දුන්නාම රූකන්ද බොහොම සතුටු වුණා. ඇවිල්ලා පටිගත කරා. ඒකම මේ කැසට් පටේත් නිකුත් වෙලා පහුවදා වෙනකොට එක දවසින් එක රැයෙන් ජනප්‍රිය වෙච්ච ගීතයක් විදිහට පත් වුණා කඳුළු බිඳක් මාවෙන්නේ. අපි මෙහි අර්ථය ගැන ටිකක් විමසමු. ඔව් මේකේ තියෙන්නේ මේ අතර දෙමව්පියන් එරෙහි වෙච්ච මේ කියන්නේ ප්‍රේමයට එරෙහි වෙච්ච දෙමව්පියන් ගැන කියන පණිවිඩයක් තමයි තියෙන්නේ. නමුත් තනුවට ලියපු නිසා මේක ඇතුලේ ගොඩාක් දේවල් මට කරන්න බෑ. මොකද තියෙන ඒ වචන යන ස්වර රටාවත් එක්ක මම වචන ලියන්න ඕනේ. ඒ හින්දා මම පුළුවන් තරම් ඒක කියන්නේ ඔබ මට මගේ ඔබේ දෙමව්පියන් මට මේකට ඉඩ දුන්නේ නැති වුණත් මම ඔබ වෙනුවෙන් තනි වෙලා ඉන්නවා. මොකද අපි දෙන්නට කවදාකවත් එකම මාර්ගය කියන්න බෑ. හැබැයි මං වෙනුවෙන් මේ ඔබ එක කඳුලක්වත් හෙලන්න එපා කියන එක තමයි මේ ගීතය ඇතුළත කියන්නේ. මොකද ගොඩක් වෙලාවට ප්‍රේමවන්තේ විදිහට බලන අඩුයිනේ. ඉතින් තමන්ගේ කරගන්න උත්සාහ කරන නිසා මං හිතුවා මේකට මේ මට ලැබිච්ච මේ පුංචි තනුව ඇතුලේ යමක් කරන්න ඕනේ කියන හින්දා හිතලා තමයි මම මේ වචන ටික යෙදුවේ. ඇතමුන් හිතනවා මේකට පිළිතුරු ගීයක් විදිහටද අර චන්ද්‍රලේඛා ගායන කඳුළු බිඳක් ඔබ දැසෙන් නොසලනු මැනමා වෙනුවෙන් කියලා ලිව්වේ කියලා. ඔව් ඒක මං හිතන්නේ ඒක හුඟක් ඊට පසු කාලේ ඉන්නවා. දැන් මේක ඇත්තටම මම මේ ගීතය නිර්මාණය කරේ 89 90 තමයි මේ කැසට් පටේ නිකුත් උනේ. ඊට මං හිතන්නේ මම අවුරුදු 8කට විතර වගේ පස්සේ තමයි මේ බෝධි අමරසිංහ මේ ඔබ කියන චන්ද්‍රලේඛාගේ ගීතය ලියලා ඉවරලා බොහෝ දෙනෙක් හිතනවා මොකද මේ රෝහණ විරසෙන් මේකට අනුව නිර්මාණය කරපු නිසා මට අර ගීතය ගැන කියලා ඒ විදිහක නිර්මාණය කරන්න ඇති කියලා මට හිතෙනවා. මොකද යම් විශේෂයෙන්ම මේ රසිකයන් අතර තියෙන මේකට පිළිතුරක් විදිහටද මේ ගීතෙම ලියුනේ නිර්මාණය වෙනවා වගේ අදහසක්. වචනත් එක්ක බැලුවාම නම් මුල් වචන ටික යරුණාම අනිත් පද පෙළවල එහෙම එකක් මට නම් එහෙම තේරුමක් නෑ ඒ වගේ එකක් ගැන. හොඳයි. අපි ගීතේ අහමු කඳුළු බිඳක් ගීතයෙන් අපි අද කඳුලක් නොවන්නට සිනහවක් අරගෙන එන්න බන්දුල ජයසිංහත් සමග අපි සහෝදරවේ ආරම්භ මා වෙනුවෙන් නොසැලෙන්නයි ඔබේ ඇසින් ආදරයේ අනුකම්පා අයදින්නට එපා මගින් කඳුළු බිඳක් මා වෙනුවෙන් නොසැලෙන්නයි ඔබේ ඇසින් ආදරයේ මගෙන් කුළුඳුල් සෙනෙහස ඔබගේ උදකලදා එකම සිතින් ඔබ දෙගුරුන් නොපැතුනා ලොව තනිවේ නම් කඳුළු බිඳක් මා වෙනුවෙන් නොසැලෙන්නයි ඔබේ ඇසින් ආදරයේ අනුකම්පා අයදින්නට එපා මගින් කඳුළු බිඳක් මා වෙනුවෙන් නොසැලෙන්නයි ඔබේ ඇසින් ආදරයේ අනුකම්පා අයදින්නට එපා
එපා මගෙන් කඳුළු බිඳක් මා වෙනුවෙන් නොසැලෙන්නයි ඔබේ ඇසින් ආදරයේ අනුකම්පා අයදින්නට එපා මගෙන් ඔවුන් කැමති ඔවුන්ගේ හැඟීම් ඔවුන්ගේ සරෙන් සහෘද අඩවිය අද බන්දුල ජයසිංහ ගීපද රචකයා සමග අපි මේ කතා කරමින් එන්නේ ඔබ තෝරන ඔබේ නොවන ඔබ අහන්න කැමති ගීතය ඊළඟට පිපුණු මලේරුව. ආචාර්ය නන්දමාලිනී කියන්නේ මේ පිපුණු මලේරුව ගීතය ඇත්තටම මට ඇහෙන්නේ අපි පාසල් යන කාලේ. මොකද ඒ කාලේ හැටියට මේක අලුත් අත්දැකීමක්. ඇයගේ මේ ගායනය 아무තු විශේෂත්වයක් විදිහට මම ඒ පද පෙළ ලූෂන් බුලත් සිංහලෙන් අතින් ලියවිච්ච මේ උපමා රූපක යොදපු මේ හොඳම නිර්මාණයක් විදිහට මම දකිනවා. ඒකටම සරලන විදිහට සංගීතයත් අස්සිල්ල මහත්මයා යොදලා තියෙනවා. මම හිතන්නේ ඒ කාලේ හැටියට ඒ කීය රාමුව 70 දශකයේ වෙනස් කරලා මේ රසිකයන් අතරට වඩාත් ලං වෙන්න පුළුවන් ගීතයක් විදිහට මම මේ දකින්නේ. මොකද දුප්පත්කම ඉතාලම කියන්නේ නිර්ව්‍යාජ විදිහටම මේකේ ලූෂන් බුලත් සිංහලෙන් රසිකයන් අතරට ගේනවා. කොයි විදිහටද මේ දුප්පත් ගැහැණුලා මේ සමාජය තුළ ජීවත් වෙනකොට ඇති වෙන මේ ප්‍රශ්න පිළිබඳව මේ කාරණාවත් එක්ක මෙහි තියෙන රචනය වචන මම හිතන්නේ මම කලින් කිව්වා වගේ ඒ විශේෂත්වයේ ඒ වකවානු වෙනකොට මේක නිර්මාණය වුණ මම හිතන්නේ 75 වගේ කාලයක. එතකොට දැන් අපිත් අලුත් මේකේ අපි ගීත රචනයට පිවිසෙන්න මේ අඩිතාලමක් දාන අවස්ථාවල හැම ගීතයක් පිළිබඳව අපි අවධානය යොමු කරනවා. මොකද්ද මේ ගීතවල අපිට ගන්න තියෙන දේ, මොන විදිහටද මේ පද රචකයෝ මේව හසුරවලා තියෙන මේ වචන හසුරවලා තියෙන්නේ. ඒක නිසා ඉතින් අපිත් එන අලුත් කියන අදහස් වලට කොයි විදිහෙන්ද ඒගොල්ලෝ වචන යොදලා තියෙන එක ගැන අපිත් පොඩි පරිශනාත්මක මට්ටමේ හිටියා. ඒක නිසා මම හිතන්නේ මේ ගීතේ විශේෂයෙන්ම මටත් හුඟක් ලං වුණා. පිපුණු මලේරුව ඉමල දනීදෝ පිපුණු මලේරුව ඉමල දනීදෝ මල කිදුවේ නුඹ හැඩරුව බලන්න එපා හැඩරුව බලන්න එපා නැති බැරි කම මුතුමාල හතක් වී නැති බැරි කම මුතුමාල හතක් වී කඩුල්ල පැනයි නුඹ අත කර ලනදා නුඹ අත කර ලනදා
නොගැටෙන්නයි වීදුරු කැඩපත බිම දැම්මේ පිපුණු මලේරුව ඉමල දනීදෝ පිපුණු මලේරුව ඉමල දනීදෝ මල කිදුවේ නුඹ හැඩරුව බලන්න එපා හැඩරුව බලන්න එපා නැති බැරි කම මුතුමාල හතක් වී නැති බැරි කම මුතුමාල හතක් වී කඩුල්ල පැන ඒ නුඹ අත කර ලනදා නුඹ අත කර ලනදා ඔවුන් කැමති ඔවුන්ගේ හැඟීම් ඔවුන්ගේ සරෙන් සහෘද අඩවිය අද බන්දුල ජයසිංහ සමඟ අපි සහෘද අඩවියේ මේ ගත කරමින් ඉන්නේ. මතනේ ඔබේ සම්ප්‍රාප්තිය සහ ඔබේ නිර්මාණකරණේ වඩාත්ම දළු ලියලන්න පටන් ගත්ත තැනක් තමයි මේ තරුණ සේවා සභාව. දැන් තරුණ සේවා සභාවේ නිර්මාණකරුවන් අරබයාම තමයි ඔබ මතන මුල් කාලේදී නිර්මාණ කළේ. අපි අතීතය ටිකක් මතක් කරමු. අතීතයට ගියොත් තරුණ සේවා සභාවට ඉස්සරහ මට ගීත රචනය පිළිබඳව යන්න ගියොත් මොකද මම තර්ස්ටන් විද්‍යාලයේ ඉගෙන ගත්ත කිට්ටුව තියෙන. ඉතින් තර්ස්ටන් විද්‍යාලයේ ඉගෙන ගන්නකොට මොකද තර්ස්ටන් විද්‍යාලය තමයි මේ කලාවට ගොඩක් ලොකු තැනක් දීපු තැනක්. ඉතින් මට අපේ පන්තියේ මාත් එක්ක මම උසස් පෙළ කරද්දී මගේ පන්තියේ හිටියා මිතුරන් පිරිසක්. ඔවුන්ගෙන් සමහරු වාදකයෝ. හොඳ ගායන ශිල්පියෙකුත් හිටියා. ඉතින් අපි ඉස්සලාම ලංකාවේ පළමු ඒක පුද්ගල ප්‍රසංගය සවරම් මදු කියන එක 1978 වර්ෂයේ තමයි මේ ඉදිරිපත් කරේ ලංකාවේ පාසල් ශිෂ්‍යකරු ප්‍රථම ඒක පුද්ගල ප්‍රසංගය. ඉතින් මේ ප්‍රසංගය සඳහා මට ආරාධනා කරනවා මගේ පන්තියේ ළමයි නිසා මේ ගීත ටිකක් ගීත 4-5ක් නිර්මාණය කරලා දෙන්න පුළුවන්ද කියලා. කවුද ඒ ළමයා? ගාමිණී කියලා ගාමිණී ප්‍රියන්ත. ඉතින් ඔහු තමයි මේ පහුකාලීන ඔවුන් ඒ නිර්මාණ කලාවෙන් ඈත් වෙලා ගියා. නමුත් මට මතකයි ඒ ප්‍රසංගයට මමත් ගීත 5ක් ලිව්වා. තව ගීතයක් ලිව්වා දැනට මේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිව ඉන්න මේ සුදන්ත ලියනගේ මහත්මයාත් ලිව්වා මේකේ. එතකොට ඔහු මට වඩා ඉහළ පන්තියක හිටියේ. ඔහුත් ගීතයක් ලිව්වා. හොඳ නිර්මාණකරුවෙක් විදිහට මම එදා දැක්කා. නමුත් මොකක් හෝ හේතුවක් නිසා ඔහු අද ඒ පැත්තෙන් අයින් වෙලා ඉන්නවා. ඊට පස්සේ ඒක තමයි මගේ මුල්ම ගුවන්විදුලි ප්‍රචාරය වෙච්ච පළවෙනි ගීතේ පාළු නිසංසල කියන ගීතේ. ඒක තමයි මේ ඒක සරලගේ වැඩසටහනක් නෙමෙයි විශේෂ අවස්ථාවක් ලැබුණා ඔහුට ගුවන්විදුලියේ ගීතයක් කියන්නේ. ඒ වෙලාවේ ඔහු කියපු ගීතය තමයි ඕක. එතකොට ඇත්තටම මම මේ එක්සිට් පිටිලා තියෙන 78 කියන වර්ෂේ. නමුත් ඊට පස්සේ මම ටික කාලයක් ඈත් වෙන්න වුණා. ජාතික තරුණ සේවා පටන් ගත්තට පස්සේ යෝන්ගේ කණ්ඩායම වෙනුවෙන් 1984 ඉඳන්ම මට මේ කැසට් වලට ගීත ලියන අවස්ථාව ලැබුණා. ඉතින් මම හිතනවා මේ ඒක තමයි මට මේ එක්ස්ට්‍රේට් එන්න මුල් අඩිතාලම සෝමසිරි මැදගල චන්සේන හෙට්ටිආරා චන්ද්‍රලේඛා ඒ වගේ ඉන්දිරා කාර්යවසම් මේ තරුණ සභාව හිටපු ඒ ගායන ශිල්පිනුත් එක්කම ඊට පස්සේ ඒගොල්ලන්ගේ ගීත ජනප්‍රිය වෙනකොට මට අවස්ථාව ලැබුණා අනිත් ශිල්පින් සියලු මම හිතන්නේ ගොඩාක් දෙනෙක් රත්නායකයන්ගේ පටන් ගොඩාක් මගේ ගීත කියලා තියෙනවා. ගීත 500කට වැඩි මම ලියපු ගීත ප්‍රමාණය. ඉතින් මම හිතන්නේ ඒක තමයි මේ මුල්ම මට ඒ තරුණ සභාව හරහා ඇවිල්ලා එන්න මේ ආපු ගමන. ඔබ ඊළඟට තෝරාගන්නේ ඔබේ නිර්මාණයක් සෝමසිරි මැදගෙදර ගායන ඉස්සර බැඳිපෙම. ඔව් ඉස්සර බැඳිපෙම ගීතය ඇත්තටම සෝමසිරිගේ මුල් ගීත වලින් එකක්. අපි ගීත 4-5ක් මුලින් කරා කියලා හිතුවත් රෙදවන්න එපා මේ තරම් ඔබේ ආදරේ මහසගේ ගීත මම ලිව්වේ. ඉතින් මේ ඉස්සර බැඳිපෙම වචන ටික මම දුන්නාම ඔහු මේක වචන ලිව්වේ කලින්. ඔහු සරද්දියල්ලිස් මහත්මයාට දීලා තිබුණා මේකට හොඳ තනුවක් නිර්මාණය කරන්න කියලා. පස්සේ ඔහු නිර්මාණය කළා දීපු ගීතය තමයි ඉස්සර බැඳිපෙම ඔය අපිට ඇහෙන ගීතේ. ඉතින් මම මේකෙත් මම මොකද ආදරය පිළිබඳව තමයි මගේ විරහව පිළිබඳව තමයි මේ ගොඩක් ගීත ලියවිලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මම මේකටත් ඒ ආදරයේ විරහවම යෙදුවා. මොකද අපිට කෙනෙක් අපෙන් ඈත් වෙලා අපි ආදරය කරපු කෙනෙක් ඈත් වෙලා ගියාම ඒ පරිගැනීම වෙනුවට
ඔහුට ඇයට සුබ පතන එක තමයි මේ ගීතෙත් තියෙන්නේ. ඉතින් මට ඔබත් එක්ක මේ ගමන යන්න බෑ. ඉතින් ඒක නිසා ඔබට ලැබිච්ච නව ජීවිතේට මම සුබ පතනවා කියන තමයි මම ඉවර කරලා තියෙන්නේ. ඉතින් මේකටත් මම හිතන්නේ ඒ කාලේ ඉඳන්ම ලොකු ප්‍රතිචාරයක් ලැබිච්ච ගීතයක් අද වෙනතුරු. මතනේ සෝමසිරි මැදගෙදර ගෙන අනන්‍යතාවය නිර්මාණය වෙන මේ ගීතේ මේ ගීතේ බලපෑවා. අපි ගීතය අහමු. සංගීතයත් සරත් දියල්විස් මහත්මයාගේ. අපි මේ ගීතය අහමු. ඉස්සර බැඳිතම හිත්වල සුවඳයි යලි පුබුදන්න බැරි එක්කර අත්ඇඟිලි ඔබහු සමගයි මට ඉවසන්න හැකි ඉස්සර බැඳිතම හිත්වල සුවඳයි යලි පුබුදන්න බැරි එක්කර අත්ඇඟිලි ඔබහු සමගයි මට ඉවසන්න හැකි මන් කළ සමනල මාවත මට ආගන්න බැරි ඔබ පතනාන ඔබ ලබනා දින මගේ හිත සතුට දකි ඔබ පිය මන් කළ සමනල මාවත මට ආගන්න බැරි ඔබ පතනාන ඔබ ලබනා දින මගේ හිත සතුට දකි ඉස්සර බැඳිතම හිතවල සුවඳයි යලි පුබුදන්න බැරි එක්කර අත්ඇඟිලි ඔබහු සමගයි මට ඉවසන්න හැකි මගේ අසරණ ලොව අදමා පමණකි එය සඟවන්න බැරි එක් කළ දෑගිලි වෙන්නොම වේවා පතනිමි සුභාසිරි මගේ අසරණ ලොව අදමා පමණකි එය සඟවන්න බැරි එක් කළ දෑගිලි වෙන්නොම වේවා පතනිමි සුභාසිරි ඉස්සර බැඳිතම හිත්වල සුවඳයි යලි පුබුදන්න බැරි එක්කර අත්ඇඟිලි ඔබහු සමගයි මට ඉවසන්න හැකි මට ඉවසන්න හැකි මට ඉවසන්න ඔවුන් කැමති ඔවුන්ගේ හැඟීම් ඔවුන්ගේ සරෙන් සහෘද අඩවිය අද බන්දුල ජයසිංහ සමග අපි සහෘද අඩවියේ ගත කරමින් ඉන්නේ. ඔබ ගීත විතරද ලියන්නේ? මම අනිත් සේක්ස් වලට යොමු වෙන්න ගොඩාක් ආසාව තිබුණා. නමුත් මට තිබිච්ච කාල වේලාවත් එක්ක මොකද ගීතයක් කියන්නේ හරි ඉක්මනට හරි පහසු මේ කියන්නේ ලොකු දෙයක් කියන්න පුළුවන් පුංචි වචන ටිකකින්. සමහර ගීත මම ලියන්නේ මේ එක්කෝ බස් එකේ මූලාරම්භනේ පටන් අරගෙන බයිනකොට ගීතයේ වචන ටිකත් ඇවිල්ලා ඉවරයි. මගේ මීතේ අවශ්‍ය දේ ඇවිල්ලා සංස්කරණය වෙලා මට ගිහිල්ලා තියෙන එක මේ පැන කරන් ලියන්න විතරයි. මොකද එච්චර ඉක්මනට මට ගීතයකට අවශ්‍ය තනුවක් දුන්නත් මම හිතලා ලිව්වත්
ඒ දෙකේම වචන පෙළ ඉක්මනට ගලාගෙන එන නිසා මම ගොඩාක් කැමතියි මොකද ඉක්මනින්ම කරගන්න පුළුවන් කාර්යයක් නිසා ගීතේට. මොකද අනිත් ඒවල දැන් තිර නාටක ලිවීම ඒ වගේ දේවල්ට මගේ ආසාවක් ගොඩක් ලොකු ආසාවක් තිබුණා. නමුත් ඒකට මේ මිඩම් කරන්න පුළුවන් කාලය ගොඩක් වැඩි නිසා ඒවයින් මට ටික ටික නොදැනුවත්වම ඇත්තලා ගියා. හැබැයි ගීතය විතරක් ඉතුරුණා දැන් තිබට. ගීතය තමයි තාම මේ දැන් අවුරුදු මම හිතන්නේ 40කට විතර කිට්ටු වෙන මේ ශේක්ෂය තුල ගීතය තමයි තාම එකට ඉන්නේ. මොකද ඊයේත් දැන් ගීතයක් කොහොම නිර්මාණය කරා අලුත් ෂෙල්ෆේ කෙනෙක්. ඉතින් ඒක නිසා ගීත කොහොමත් නිතර මේ අපේ නිර්මාණය වෙනවා. ඉතින් ජනගත වීම පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හොඳයි. ඊළඟට ඔබ තෝරන ඔබේ නොවන ගීත එච්.ආර්. ජෝතිපාලයන්ගේ කොතැනක සිටියත්. ඔව් මේ ගීතය ඇත්තටම මම කුඩා කාලේ නලවූ චිත්‍රපටයක ඉතින් සැමියා බිරිඳගේ දිව්‍යයක් කියන චිත්‍රපටිය. ඉතින් මේක ජෝතිපාලයන්ගේ මම හිතන්නේ ගීත ගත්තොත් 90%කට විතරම ජෝතිපාලයන් ගීත වලට වඩාත්ම ප්‍රිය කරනවා. අවාසනකට මට ඔහු වෙනුවෙන් ගීතයක් ලියා ගන්න හම්බෙච්ච නැති එකයි මම අදත් ඒක කනගාටු වෙනවා. ජෝතිපාලයන්ගේ ගීත අතර ටිකක් සුවිශේෂී වූ ගීතයක් විදිහට මම කොතැනක සිටියත් ඔබ මෙලවේ ගීතය දකිනවා. මොකද චිත්‍රානන්ද අබේසේකරයන් ඒ කාලේ හැටියට මම හිතන්නේ අදටත් හොඳටම මේ ගැළපෙන විදිහට වචන රටාව යොදලා තිබ්බා. ඒ අන්තර්ගතයත් මම ඉස්සෙල්ලා කියපු මගේ ගීතයේ තිබිච්ච අර ඉස්සර බැඳිපෙම ගීතයේ වගේ ඊටත් තව ටිකක් එහාට ගිය. මොකද මේ බිරිඳක් වෙලා ගිය මේ කියනවා තමන්ගේ මේ කියන්නේ මේ කතාවේ හැටියට ආපහු ඉල්ලනවා ජීවිතේ දෙන්න කියලා. නමුත් එච්චරට දුරට හොඳට වචන ගලපලා ලියලා මේක සමාජයට ආදර්ශයක් වෙන විදිහට මොකද 60 ගණන් වල ආපු චිත්‍රපටියක් වුණාට මේ ගීතෙන් දෙන මම හිතන්නේ ලොකු පණිවිඩයක් දෙනවා සමාජයට. අපේ තරුණ පරපුරට විවාහකයන්ට කොයි විදිහටද තමුන්ගේ මේ ආදරය බලන්න ඕන මොන කෝණයකින්ද බලන්න ඕනේ කියන එක පිළිබඳව හොඳ පණිවිඩයක් දෙනවා. තැනක සිටියත් ඔබ මෙලොවේ දිඟු කල් ජීවත් වෙන්නකෝ ඔබේ හිතට සැනසුම ගෙනදී දිඟු කල් ජීවත් වෙන්නකෝ රැකගෙන මංගල මුදුව අතේ දිඟු කල් ජීවත් වෙන්නකෝ කොතැනක සිටියත් ඔබ මෙලොවේ දිඟු කල් ජීවත් වෙන්නකෝ කිසිවෙකු මෙහි ඔබ පතලා දුටුවත් ඔහු ඔබේ ලස්සන මැවිලා සිටියත් කිසිවෙකු මෙහි ඔබ පතලා දුටුවත් ඔහු ඔබේ ලස්සන මැවිලා සිහි කෙරුවත් පසු ගිය දේ කළා සිරිකට මෙන් ඔබ දිඟු කල් ජීවත් වෙන්නකෝ කොතැනක සිටියත් ඔබ මෙලොවේ දිඟු කල් ජීවත් වෙන්නකෝ ඔබ එනතුරු මම තනියෙන් සිටියා ඔබ වෙන කිසිවෙකු සමගින්නවා ඔබ එනතුරු මම තනියෙන් සිටියා ඔබ වෙන කිසිවෙකු සමගින්නවා ඔහු දිවිරකුමට මට වර ලැබුණා ඉරිසිතුලිය ඔබ දිඟු කල් ජීවත් වෙන්නකෝ කොතැනක සිටියත් ඔබ මෙලොවේ දිඟු කල් ජීවත් වෙන්නකෝ
ඔබේ සිතට සැනසුම ගෙනදී දිගු කල ජීවත් වෙන්නකෝ රැකගෙන මංගල මුදුව අතේ දිගු කල ජීවත් වෙන්නකෝ ඔවුන් කැමති ඔවුන්ගේ හැඟීම් ඔවුන්ගේ සරෙන් සහෘද අඩවිය අද බන්දුල ජයසිංහත් සමග අප මේ කතා කරමින් එන්නේ ඊළඟටත් මම දන්නේ ඔබේ නිර්මාණය දැන් ඊළඟට ඔබේ නිර්මාණයක් තියෙන්නේ මේ නිර්මාණයත් මම දන්නේ තරුණ සේවා සභාව ඔස්සේ ක්ෂේත්‍රයට පැමිණුණු චන්ද්‍රසේන හෙට්ටිආරච්චිට ඔබ ලියන්නේ. චන්ද්‍රසේන හෙට්ටිආරච්චිගෙත් වැඩි වශයෙන් ගීත ලිව්වේ මම. මොකද ඔහුගේ ගීත ගොන්න දිහා බැලුවොත් ඒකෙන් ගීත 30ක් පමණම මගේ අතින් රචනා වෙච්ච ගීතේ. හැබැයි මැදගෙදරට වඩා ඔහුට වෙනම අනන්‍යතාවයක් තියෙන්නේ. එතකොට මම මේ දෙන්නගේ වැඩිපුරම කියන්නේ දෙන්නගේ ගීත එකතුව 60ක් මම ලියපු. ඉතින් ඒක නිසා දෙන්නට ගීත ලියනකොට ටිකක් දෙවිදිහකට ලියන්නේ හඬවල් වෙනස් නිසා. එතකොට මේ චන්ද්‍රසේනගේ මට වැඩි වශයෙන් ලියුනේ ගීත 90ට. ඔහු මට ගෙනලා දෙන්නේ ගීත 90ක් කවුරු හරි සංගීත අධ්‍යක්ෂකවරයෙක්ගේ. ඔහු නිර්මාණය කරපු 90ක් තමයි මට ලබා දෙන්නේ මේකට වචන දාලා දෙන්න කියලා. නමුත් ඔය ගීතේ සුදු පිරුවටේ මංගලයහනේ ගීතේ තමයි මම කලින් වචන ලියලා ඔහුට බාර දුන්නේ මේකට මේ 90ක් දාලා කියන්න කියලා. මේක තුල තියෙනවා පොඩි අත්දැකීමක් මගේ ඥාති සහෝදරියකට වෙච්ච අත්දැකීමක් ඕකම නෙවෙයි. නමුත් ඒකත් පාදක කරගෙන ඒවකට ඔය නිර්මාණය වුණේ 1992 දී ඒවකට මේ අපේ සමාජීය සංස්කෘතික තිබිච්ච ගැටලුවක් අරගෙන ඒ ගැටලුව කොයි විදිහටද මම මේ සමාජයට ඉදිරිපත් කරන්න අලුත් මූණුවරකින් කියන එකට මම ওই ගීත නිර්මාණය කරේ. ගීතය පිළිබඳ මට හිතෙනවා මේක සාකච්ඡා වුණා මදි කියලා. මොකද ඒ වගේ අදහසක් සාමාන්‍යයෙන් එලිපිට කතා කරනවත් අඩුයි. නමුත් පෞද්ගලික කාලේ මම විවිධ මාධ්‍යවල දැක්කා එක එක විවේචන. මොකද ඒගොල්ලෝ සසඳන්නේ දැන් මේ වර්තමානත් එක්ක සසඳනවා. දැන් අවුරුදු 30කට ඉස්සෙල්ලා නිර්මාණය සසඳලා තමයි කතා කරන්නේ. ඉතින් ඒක නිසා මම හිතනවා දැන් වෙනකොට ඉතින් ඒ කාලෙත් එක්ක වෙච්ච දේවල් වෙනස් වෙලා තියෙනවා. නමුත් සමහර ප්‍රදේශවල ඕවා දෙවෙනකුනුත් ඒ සමාජ චාරිත්‍ර සුරකින නිසා මම හිතන්නේ ගීතයේ නිර්මාණයක් විදිහට ගත්තාම මගේ වචන පෙළට චන්ද්‍රසේනගේ නිර්මාණ කියන්නේ තනුව සහ සංගීතයත් එක්ක ඔහුගේ ගායනා විලාසයත් එක්ක අපි නව කියන්නේ අලුත් අත්දැකීමකට මුහුණ දුන්නයි කියන එක. ඔබේ
කැමති ඔවුන්ගේ හැඟීම් ඔවුන්ගේ සරෙන් සහෘද අඩවිය අද බන්දුල ජයසිංහ සමග අපි මේ සහෘද අඩවියේ කතා කරමින් ඉන්නේ. ඔබ මේ ගීත රචනය ගැන කියපු නිසාම නිකන් තනුවක් ලැබිලා ඔබට ගීතයක් රචනා කරන්න වුණාම ඒක ඇතුලේ මන්දන යම් කොටුවීමක් තියෙන අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ ගීත රචකයෝ මම හිතන්නේ දැන් හැමෝන්ටමත් ඔය වැඩේ කරන්න බෑ. මොකද යම්කිසි රිද්මයක් තියෙනවානේ. දැන් ඔය තනුව කියන එකේ ඒකට අපි බලන්න ඕනේ මමද මට තනුවක් කවුරු හරි ගෙනල්ලා දුන්නොත් මේ තනුවේ තියෙන මොන වගේ රිද්මයක්ද, මේක කවුද ගායනා කරන්නේ, මේ තනුව ඉල්ලන්නේ මොකද්ද, මගෙන් දැන් මේ වචන ඉල්ලන්නේ මොන වගේ දෙයක්ද, මේකට මං යොදන්න ඕනේ. දැන් කඳුළු බිඳක් ගීතයක අතත් ඒක ටිකක් සාමාන්‍ය අපි යන රිද්මේ ටිකක් වැඩි එකක්. ඒ වුණාට ඒකට මම කියන්නේ ඇත්තටම මේ විරහාවක් නෙතනක් තියෙන්නේ. ඒ වුණාට විරහ වුණත් එතනේ රිද්ම අනුකූල වැඩි වුණා තමයි ඒකත් හදවතට මිනිස්සුන්ගේ වැදුනේ. ඉතින් ඒ නිසා මම හැම වෙලාවෙම බලන්නේ මේ මට ලැබෙන තනුවට මං කොයි විදිහේ සාධාරණ ඉෂ්ට කරන්න ඕනේ, මොකද මේ තුල තියෙන දේ මොකක්ද කියන එක හොඳට වැටහීමක් ගීත රචකයෙකුට තියෙන්න ඕනේ. මොකද මේ වචන යොදනකොට එකක් මෙතුවක් කල් තිබිච්ච ගීතත් එක්ක අපි පොඩි බලන්න ඕනේ මේක අභ්‍යාසයක් විදිහට. මොකද ඒ වචනම දාලා මේක අලුත් දෙයක් වෙන්නේ නැහැ නේ. එතකොට කුමක් හෝ මේකට අලුත් දෙයක්ත් එකතු කරලා නව නිර්මාණේ කොයි විදිහේ රසකයන් වලඳ ගන්නවද කියන එකත් අපි කල්පනා කරන්න ඕනේ. ඉතින් ඒක නිසා මට නම් මං හිතන්නේ මගේ ගීත දැන් 500ක් කියලා ගත්තොත් 500කට එහා පැත්තේ තියෙනවා. ඒකෙන් 400කට විතර ප්‍රමාණයක්ම තියෙන ගීත අනුවට. ඉතින් අපිට අර ගීත අනුවට ලියා ගන්න පුළුවන් හින්දා ගොඩක් දෙනෙක්ගේ අවස්ථාවල් හම්බුණා. විශේෂයෙන් ස්ටැන්ලි පීරිස් වගේ සංගීතඥයෙක්ගේ ඔහු නිර්මාණය කරන බොහෝ දුරට තනු. එහෙනම් ඌට අවශ්‍ය වෙනවා ගීත රචකලා තමුන් යදපු තනුවට මේකට සාධාරණ පදමාලාවක් යොදා ගන්න. ඒ නිසා එයා බය නැතුව එයා හිතනවා නම් මට මේක කරන්න පුළුවන් කියලා බොහෝ වෙලාවට ඔහුගේ පදමාලාවල් පසු කාලීනව කියන්නේ 90 දශකයේ ගොඩාක් කවුත් සමග මට වැඩ කරන්න හම්බ වුණා. ඉතින් ඒකත් ඉක්මනට ලියා ගැනීමේ පුළුවන්කම තියෙන්න ඕන නිසා සාධාරණ පදමාලාවක් ඒකට සපයන්න ඕනේ. හොඳයි. ඔබ ඊළඟට තෝරන්නේ සෝමතිලක ජයමහසූරීන්ගේ ආදරේ උණුසුම ළඟ දුක දැනෙන්නේ නැහැ. ඔව් මේකත් අර මං හිතන්නේ මේ මගේ සුදු පිරවැටේ ගීතේ තියෙන එක තැනක මේ සාගරයට වැඩි ආදරෙත් ළඟ අපි ලදරුවන් වගේ. කියන්නේ මේ ආදරේ වෙලුණාට පස්සේ සමහරුන්ට ඒක කොයි විදිහටද හසුරවන්නේ කියන එක හිතන්න අමාරුයි. මොකද ඒ තුල කියන්නේ ඔහු වල්මත් වෙනවා. ඒ කියන්නේ අපි කොතනින්ද අපේ සීමාවල් කොයි තැනද කියන ඒවා අමතක වෙනවා. ඉතින් එතකොට වෙන්නේ මේ සමාජය තුළ වෙනම දැන් ඔය පසුගියදා වෙච්ච සිද්ධියත් එක්ක සම්බන්ධ වෙනොත් ඒත් ඉතින් ඒ ආදරේම එක පැත්තක්. ඉතින් ඒ වගේ ආදරය කියන එක මෙච්චර දැන් මේ ගීත රාශියක් අපි කියමු දසදහස් ගණන් නිර්මාණලා තියෙන මේ ආදර ගීත අදරත් මිනිසුන් අතර රඳා පවතින්නේ ඒ ගීත තුළ එක එක කෝණ වලින් ආදරේ විවිධත්වයේ එක එක විදිහට බලපු නිසා. ඉතින් මම මේ ගීතය තුළ දකිනවා මේ ආදරේ උණුසුම තියෙන වෙලාවට කොච්චර මේ දුකක් ආව දැනෙන්නේ. හැබැයි ඒක විඳලා ඒ තුලින් අපි ජීවිතයෙන් මේ ලෝකේ දිහා බලනකොට අපි හරියට තේරුම් ගන්න ඕනේ මේ ලෝකේ මොකක්ද කියන එක. ඒක කියනවනේ එක තැනක දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නේ. ඉතින් හරි මේකෙත් පදමාලාවන් පිළිබඳව මම ගාක්ම මේ එදත් කැමති අදත් කැමති සෝමතිලක ජය මහත්මයාගේ ගීත වලට මම ගොඩක් ප්‍රිය කරනවා හැම ගීතයකටම වගේ. මම මේ ගීතේ විශේෂම තෝරගත්තා. මම හිතන්නේ මේක මේ අභ්‍යාසලාභී ගීත රචකයෙක් ඉන්නවා නම් උන්ටත් මේ වගේ බොහොම කෙටි පද පෙළකින් ගොඩාක් ලොකු දෙයක් කියලා තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ වගේ ගීත තමයි ඒගොල්ලෝ පරිහරණය කරලා බලනවනේ මේ කොයි විදිහටද මේ සමාජය තුළ සහ මොකද මේකෙන් අපිට පිටපයින්න බෑනේ. මේ අපි ජීවත් වෙන සමාජය තුළ කොයි විදිහටද අපිට යමක් කහ ගන්න පුළුවන්, ඒක කොයි විදිහටද අපේ අත්දැකීමක් බවට පත් කරන නිර්මාණයක් ඉදිරිපත් කරන්න කියන. එක්තරා විදිහක මේ ගීතය ඇතුළේ මේ යම් දර්ශනයක් නේද කියන්නේ. ඔව් හැම මම හිතන්නේ හැම ගීතයක් තුළම ඒ කියන්නේ හැම කියන්නේ හුඟක් සාර්ථක ගීත අපිට හම්බ වෙනවා. දැන් අපිටත් දැන් මටත් එහෙම හම්බෙලා තියෙනවා. මම ලියපු හැම ගීතෙම මට සාර්ථකයි කියලා කියන්න බෑ. මොකද සමහර තනු ගෙනල්ලා දෙනවා ඒවට වචන ලියන්න බෑ. මොකද මේ හොඳ දෙයක් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. නමුත් අර බෑ කියන්න බැරි කමර කරපු නිර්මාණක් තියෙනවා. ඉතින් මට හොඳ දෙයක් මටත් ලැබුණොත් තමයි ඒකෙන් මගිනුත් හොඳ නිර්මාණයක් බිහි වෙන්නේ. ඉතින් ඒක නිසා
මේ නිර්මාණ කරණයේදී අපි හරිම ප්‍රවේශයෙන් වැඩ කරන්න ඕනේ. ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නේ නෑ දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නේ නෑ ජීවිතයේ හැමදාමත් සැපරෙඳින්නේ නෑ සිනහ වෙවි කල් ගෙවන්න බෑ ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නේ නෑ දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නේ නෑ ජීවිතයේ හැමදාම සැපරෙඳින්නේ නෑ සිනහ වෙවි කල් ගෙවන්න බෑ කොල්ලගමක හසදල්ව ප්‍රාර්ථනා මල් පිබිදෙයි ලෝකය උඩු යටි කුරුවි ප්‍රාර්ථනාවන් වලලේ සමදා දුක සමදා සැප නොමැති ලෝකයේ සිනහනගෙයි කඳුලටගෙයි එයයි ජීවිතේ ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නේ නෑ දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නේ නෑ ජීවිතයේ හැමදාම සැපරෙඳින්නේ නෑ සිනහ වෙවි කල් ගෙවන්න බෑ දිවාරයේ දකින්න සිහින පවන් සලා කිමන් නිවයි සිහින ලොවම ගරා වැඩි ජවුලින් හදවත් ඇවිලේ ගීත හඬින් සුසුම් හඬින් පිරුණු ලෝකයේ සිනහනගෙයි කඳුලටගෙයි එයයි ජීවිතේ ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නේ නෑ දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නේ නෑ ජීවිතයේ හැමදාම සැපරෙඳින්නේ නෑ සිනහ වෙවි කල් ගෙවන්න බෑ හද තුල උපන් සිතිවිලි වදන් පන්හිඳ තුඩින් නැසෙන සරින් හැඟුම් වලාවක දැවටේ සවනත ළඟින් ඔවුන් කැමති ඔවුන්ගේ හැඟීම් ඔවුන්ගේ සරෙන් සහෘද අඩවිය අද බන්දුල ජයසිංහ සමඟ අපි මේ කතා කරමින් එන්නේ සහෘද අඩවියේ ඊළඟට ඔබේ නිර්මාණයක් තියෙන්නේ මේ නිර්මාණයේ තියෙන විශේෂත්වය තමයි වචන ටික එකයි ගායකයෝ දෙන්නෙක් තනු දෙකක්. ඔව් මේ ගැන කතා කරලා ටිකක් අනුෂ්ක මට පොඩි වෙලාවක් දෙනවා මට කියන්න පුළුවන්. ඇත්තටම මේ සෙනෙහස දෙවලකි කියන මේ ගීතය පිළිබඳව සමාජයේ මේ රසිකයන් අතර විවිධ මති මතාන්තර තියෙනවා. මේ සමහරු කියන එක්කෙනෙක් හොඳට කිව්වා, තව එක්කෙනෙක් ඊටත් වඩා හොඳට කිව්වා කියන එහෙම පොඩි සමහරු කියනවා මට චෝදනා කරනවා මේ ගීතය දෙන්නෙකුට දුන්නේ කියලා. නමුත් සමහරු කවුද ඉස්සෙල්ලා කිව්වා කියලා. ඒක ලොකු ප්‍රශ්නයක්. ඇත්තටම රසිකයන්ට ලොකු ප්‍රශ්නයක්. මම මේක ඇත්ත කතාව කිව්වොත් මේ ගීතේ මගෙන් ලියවෙන්නේ 1986
ජාතික තරුණ සභාවේ යෝන්ගේ කණ්ඩායමේ ගායිකාවක් හිටිය මම ගීත නිර්මාණය කරපු ඉන්දිරා කාර්යවසම් කියලා. ඇයට මං හිතුවා මගෙන් ගීතයක් ඉල්ලුවාම තරුණ සභාව මම මේ සෙනෙහස දෙවලගේ කියන වචන ටික දුන්නා. දුන්නාම ඒ ඇත්තටම ඒක එක තැනක ඒක හොඳම තැන තමයි දැන් මේක තියෙනවා සෙනෙහස දෙවලගේ පුදුම හැකි ඔබේ නමටයි ඒ දෙවල හිමි කියලා. නමුත් මම මුලින් ලිව්වේ ඒක නෙමෙයි. ඔබ දෙවිඳුන් ඒ දෙවල හිමි. එතකොට මොකද ගැහණුවෙක් කෙනෙකුට මේ ආමන්ත්‍රණය කරන්න පුළුවන් විදිහට මම ලියලා දුන්නේ. නමුත් කොහොම හරි මේ පද පෙළ ගිහිලා බාර දීලා තිබුණේ සනත් ඇල්විස් මහත්මයාට. ඔහුට මේ කවුද මේ ගෑනුවෙක් කෙනෙක් කියන කතාවක් එයාට තේරිලා නැහැ. එයා නිර්මාණය කරන් ඇවිල්ලා තිබ්බා මේ හොඳ ඉහළ ස්කේල් එක කියන ළමෙක් හිටියා කුසුම්සිරි කියලා. එයාට මේ ගීත නිර්මාණය කරලා තිබුණා. මේ ඔය දැන් අපිට ඇහෙන අර ටිකක් වේග රිද්මේ සෙනෙහස දෙවලගේ ගීතේ ඔහුට නිර්මාණය කරලා තිබුණේ. ඉතින් මම මේ පටිගත කිරීම වලට මමත් නිතරම තරුණ සභාවේ පටිගත කිරීම වලට යන නිසා මම ගියාම මේක දාලා පෙන්නුවා මම මේක වැරදි. මොකද මේ තැන මේක ගෑනුවෙක් කෙනෙක් කියන්න ඕන එකක් මේ ඔයා කියලා තියෙන ඒක නිසා මේ වචනේ අපි වෙනස් කරලා මම ඔබේ නමටයි කියලා ලියලා එවල මේක පටිගත කරලා හැදුවා. නමුත් ඕක යෝන් ගීතයක් විදිහට නිකන් ටික කාලයක් ආවා එහෙම යට වෙලා ගියා. එන්පසුව මට මගේ ප්‍රසංගයක් තිබුණා 1988 මගේ ගීතම එකතු කරපු ප්‍රසංගයක්. ඒකට මට එතකොට රූකාන්තත් මාත් එක්ක බොහොම මේ ළඟින් ආශ්‍රය කරනවා. මම මේ හරියට මේ ගුවන්විදුලි සංස්ථාව ඉස්සරහාම දවසක් මට මුණ ගැහුණා රූකාන්තත් ඔය ප්‍රසංගයේ තියෙන මුල් කාලවල. මොකද මම නිතර මේ වාදක මණ්ඩලෙ හම්බෙන්න එනවා මගේ ප්‍රසංගේ වුණ වාදයේ මේ කියන්නේ ශිල්පීන් ලෙස කටයුතු කරපු නිසා. ඒ රූකාන්තත් ඔය ගේට් ඉස්සරහා හම්බෙලා මං කිව්වා මගේ මේ ෂෝ එක තියෙනවා ඒකට මොකද ඉතින් මම ඔයාගේ මේ සින්දුවක් කියලා නෑනේ. ඉතින් ඒක මොකද්ද දැන් මං කියන්නේ කිව්වම මම නිකන් මගේ ඩයරි එක පෙරලනකොට මේ සෙනෙහස දෙටික වචන ටික තියෙනවා. මං කිව්වා මෙන්න මේ වචන ටිකක් තියෙන හැබැයි මේක ළමයිකුත් කියලා තියෙනවා. මේ කිව්වම කමක් නෑ මට ওই ෂෝ එකට කියන්න නේ කියලා. ඉතින් ඒ වචන ටික ඉල්ලන් ගිහලා රූකාන්ත හරියට මේ ෂෝ එක දවසේ මේ සින්දුවේ නිකන් කටුසටහනකට ගහන් ඇවිල්ලා ඒ ප්‍රසංගයේදී කිව්වා. කිව්වහම මගේ ජරදා ඒ කාලේ වෙනකොට තිබිච්ච ජනප්‍රිය ගීත වලට වඩා මේ එවලේ හදලා කියපු ගීතය ඒ බලන් ආපු පිරිස් අතර ගොඩාක් ලොකු වෙනසක් ඇති වුණා. ඊට පස්සේ මේ මොකද්ද මේ සින්දුව කියන එක ගැන පොඩි මේකක් ආවා. ඒකමගේ තමයි චන්ද්‍රලේඛා සාරුකාන්තගෙත් එකතු වීමත් උනේ. ඉතින් චන්ද්‍රලේඛත් මේ සින්දුව අහලා කිව්වා හරිම ලස්සනයි මේක අපේ මතකේ තියෙන්න ඕන ගීතයක්. ඒක නිසා මේක තියන්න අපිට කරන්න කියලා වෙල තිබ්බා. ඉතින් මම මොහොම අවුරුද්දක් විතර ගියාම මට හිතුණා මගේ මේ නිර්මාණ එකතුවක් මං කිව්වා රායචනා කියලා කරා කියලා. ඒකට මේ ගීතේ මම ඉල්ලුවා රූකාන්තගෙන් රූකාන්ත මට මේ ගීතේ දෙන්න. මගේ වැඩේට කිව්වා රූකාන්ත කිව්වා මේක තියන්න ඕනේ මට ඇත්තටම මේ මගේ කැසට් එකට ඔයා වෙන එකක් කරගෙන මං ඇවිල්ලා සිං කරන්නම් කියලා. ඊට පස්සේ තමයි මම රෝණ වීරසිංහ මහත්මයාලා තනුවක් හදාගෙන කඳුළු මිදක් මාවින් කියන ගීතේ නිර්මාණය කරේ. හැබැයි එදා ඒ සෙනෙහස දෙවිද කියා කියලා තිබ්බන මගේ කැසට් පැටියට කවදාකවත් කඳුළු මිදක් මාවින් කියන ගීතේ නිර්මාණය වෙන්නේ නැහැ. ඊට පස්සේ කොහොම හරි ඒකත් යට ගියා එම් මේ කෙරුන්නේ මගේ දෙවෙනි කැසට් පැටි සුදු පිරුවටයි කියන එකට මට හිතුණා මේ ආපහු අර සෙනෙහස දෙවිලගේ එකේ ට්‍රැක් එක තිබ්බා ඒ කියන්නේ ඒ ගායන ශිල්පියව ඔහු හිටියේ නැහැ. ඊපරම මැදගෙදරට කතා කරලා සෝම මේක කියන්න මගේ කැසට් එක ගන්න කියලා ඒ පාර අර තිබිච්ච තනුවටම සෝම් සිරිත් කිව්වා මේ සෙනෙහස දෙවිලගේ පද පෙළ. සෙනෙහස දෙවලකි උදනු හැකි ඔබේ නමටයි දෙවල හිමි ආයාතනයට මසිත ගයෝ ඔබේ දෙසවන් ඇයි අගුළු ඇති සෙනෙහස දෙවලකි උදනු හැකි ඔබේ නමටයි දෙවල හිමි. ඊට පස්සේ කොහොමද 2010 වර්ෂයේ රූකාන්තත් මේක ආපහු යායි කැසට් පටයකට නිර්මාණය කරා මේ වෙනම තනුවක් දාලා මේ ඉතින් කොහොම හරි මේ දෙක කවුරුත් මේ ඕනකමින් කරපු දේවල් නෙමෙයි. කියන්නේ මේ ඒ වකවානු හැටියට නොදන්න විදිහටම ඒක නිර්මාණය වුණා. නිර්මාණ දෙකක් ආවා. ඉතින් මම අපේ රසිකයන්ට කියන්නේ මේක දෙකම වැළඳගෙන තමුන් කැමති එකක් වැළඳගෙන තමුන්ට අයිතියක් තියෙනවනේ. ඉතින් මේකේ විවේචනය කරන්නවත් කාටවත් දොස් කියනත් කවුද ඉස්සෙල්ලා කිව්වේ කියන එකත් නෙමෙයි. තමුන්ට දැන්න දේ තමුන් වැළඳගත්තාම ඇති කියලා. ඒ තනු දෙකක් එක තනුවක මේ රූකාන්ත අනෙක් තනුවක සරත් දල්ලිස්. මොකද ලය දෙකක් වේග දෙකක් එක තමයි මේ ගීතය යන්නේ. මතන මුලින්ම නිර්මාණය කරේ සරත් දල්ලිස් මහත්මයා තමයි වචන පෙළ මේ වචන වලට තනුවක් නිර්මාණය කරේ. ඉතින් දැන් අපිට නිකන් දැන් මේකේ කවුද හොඳ නිර්මාණය කරේ කියන එක ඒක එක්කෙනෙක් සමහරුන්ට ඒක තමුන්ට කියන්න පුළුවන් මම මේක මෙයා කියප එක තමයි මට
හොඳට දැනුනේ කියලා. ඒ වුණාට ඉතින් අපි දැන් බැලුවාම අපේ මේ සමාජය තුළ එහෙම ගීත අඩුයි. මොකද එකම පද පෙළක් තනු දෙකකට ගෑයිලා දෙන්නෙක් ගායනා කරන ඒවා අඩුයි. නමුත් මම හිතනවා ඒක ටිකක් පොඩි පරිශ්‍රණාත්මක වැඩක් වෙන්න පුළුවන්. කොහොමද මේ එක එක්කෙනා ගන්න තේරුව ලක්ෂතාවය පිළිබඳව යම්කිසි රසිකයන්ට මිම්මක් ගන්න පුළුවන්. ඒ කියන්නේ මේකට වඩා මේක කියන එක නෙමෙයි. ඒ කියන්නේ තමුන්ට ඒ යනකොට මේ කොයි විදිහේ සාධාරණයක් ඉෂ්ට වෙලාද මේක කියන එක පිළිබඳව මේ තීරණයක් ගන්න පුළුවන්. අපි ගීතය හැදුණු විදිහ ගැන කතා කරේ. ගීතය ගැන දැන් කතා කරමු. ඔව් ගීතේදී මම මෙහෙමයි මේක ප්‍රේමවන්තයෙක්ගේ වෙන්වීමක් කියලා මේ මම දැක්කේ මට මේ ලිව්වට මම කියන්නේ ඇත්තටම එහෙම ලොකුවට දෙයක් හිතාගෙන ලිව්වෙත් නැහැ. මට හිතුණා මෙහෙම ඔය අපි ගොඩක් දෙනෙක් යනවනේ ඉතින් මේ ප්‍රේමවතියන් පස්සේ ප්‍රේමවතුනුත් යනවා. ප්‍රේමවතුනුත් ප්‍රේමවතියන් යනවා ආදරේ විල්ලගෙන යනවා. හොයාගෙන යනවා. ඉතින් මොකද තමුන් කැමති කෙනා හොයාගෙන ගියාට සමහර වෙලාවට ඒක දැන් අපි කැමති කෙනා අපිට කැමති නෑ. හරි. ඒකට ඒ කැමති කෙනාට අපි කැමති නෑ. ඔය වගේ ඉතින් ගැටු තියෙනවා. දැන් මෙතනදී මම ඊළඟ යනවා මේ ආයාචනයේට මසිත ගෑයු. මේක හැබැයි මේ එක්කහුව වෙච්ච ප්‍රේමයක් ගැන නෙමෙයි මම ලිව්වේ. හැබැයි මේක කෙනෙකුට ඕන කෙනෙකුට රසිකයන්ට නිදහසක් තියෙනවා. මොකද මම බලුවේ එක කෝණයකින්. තව ඕනෑම කෙනෙකුට ඕනෑම කෝණයකින් බලලා තමුන්ට ගැලපෙන විදිහට ඉතින් ඒක බෙදා හදා ගන්න පුළුවන්. ඉතින් ඕකේදී මම හිතන්නේ ගොඩාක් දෙනෙක් මට කියපු තේ තමයි අන්තිම වචන පෙළේ තියෙනවා ජීවිතේම එක රැයක දුටු සිහිනකි ප්‍රේමේ බිඳුණු පසු කියලා. ඉතින් දැන් අර විදිහට වෙන් වෙලා ගියා කෙනෙක් ගැනත් හිතන්න පුළුවන්. දැන් තමුන් විසින්ම ආදරය කරලා තමුන්ගේ හිතේ තිබිච්ච ආදරයක් අනිත් කෙනා දන්නෙත් නැහැ. තමුන්ගේ හිතේ තිබිච්ච ප්‍රේමෙම බිඳිලා ගියාමත් අපිට ඒක නිකන් එකම රැයක දුටු හීනයක් විදිහට තමයි පේන්නේ. ඉතින් මම හිතනවා මට ගොඩාක් දෙනෙක් කිව්වා මේ අපේ විශේෂඥ දොස්තර මහත්තයෙකුත් මාත් එක්ක මේ වැඩසටහනට සහභාගී වෙලා එක මං තීරුවා ඔයාගේ ගීතයේ වෙන්නේ මේ වචන ටිකට කියලා. හොඳ මේ සම්බන්ධන ගීතයේ සමස්තයම කේන්ද්‍ර වෙන්නේ මේ වචන ටිකට කියලා ඉවත් හිතන්නේ. ඒ වගේම ඕකෙත් තියෙනවා තව තැනක් මට කියන්න බෑ ඉස්සර බැඳිපෙම ගීතෙත් ඉස්සර බැඳිපෙම හිතවල සුවඳ යලිපපු දන්නේ බැරි එක්ක රතැඟිලි ඔබහු සමගයි මට ඉවසන්න හැකි කියලා තමයි මම ලියන්නේ. මොකද ඒ හැකි කියන තැන තමයි මුළු ගීතේම තියෙන්නේ මේ වටිනාකම තියෙන්නේ. නමුත් ඕක මට ඇහෙනවා. දැන් මමත් නිතරම මේ දුම්රියේ බස් එකේ ගමන් කරන්නේ. ඉතින් ඔය ඇස්සේ ඉතින් ඒ ගීත කැමති කට්ටියත් ගායනා කරනවානේ. සහ ඔය මේ නිකන් ඇවිල්ලා මේ යන එන ගමන් කියන කට්ටියත් ඔය කියනවා මේ වැරදි විදියට. ඉතින් එතකොට තමයි මට දැනෙන්නේ මේ ගීත සම්පූර්ණ විකෘති වෙලානේ. මොකද එක වචන ඒගොල්ලෝ කියනවා හැකි කියන එක බැරි කියලා. එතකොට මුළු ගීතේම අදහසත් වෙනස්ලා ඒකේ ගත යුතු දේකුත් නැති වෙනවා. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. මොකද වචන ගැන මම හිතන්නේ මේ අනුෂ්ක ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ රසිකයා සහ මේ ගීත රචකයෝ පිළිබඳව මම දන්නේ මේ මගේ මතේ මම මේ කියන්නේ මට හිතෙනවා ගීත රචකයා පිළිබඳව අපේ රසික සමාජය තුල ලොකු දැනුමක් නැහැ කියන එක. මොකද දැන් ඇත්තටම ඒක අපිට වෙලා තියෙනවා. දැන් මගේ ගීත ඔච්චර 500ක් විතර තියෙනවා. මිනිස්සු අතරත් ගොඩක් ගීත තියෙනවා. නමුත් මේ රචකයෝ ගැන මිනිස්සුන්ට එහෙම කියන්නේ හොයාගෙන යන සුළු පිරිසක් ඇරෙන්න අනිත් අය හිතන්නේ මේ සියල්ල ගායකයෝ තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ ගායකයෝත් ඒ විදිහම වැඩක් කරනවා. කොහෙට හරි ගියන් කියන්නේ දැන් කොහොමද මම බලලා තියෙනවා විශේෂයෙන් මේ සමාජ මාධ්‍ය දාලාවල පිටරටවල වල හිටන් අහලා තියෙනවා මේ ඔයාගේ අර ගීත වලට අපි මෙච්චර මෙහෙමයි කොහොමද මේ ගීතකම ඒගොල්ලෝ පොඩ්ඩක්වත් රචකයාව ඉස්මතු කරලා පෙන්වන්නේ නැහැ. ඕනනම් ගීත ලිව්වේ මෙයා කියලා කියයි. ඒ වුණාට මේ වචන ගැන ඉතින් අරගොල්ලෝ කියන්නේ තමුන්ට හිතට වෙදිච්ච වචන ගැන්නේ. මොකද ওই ගීත ගොඩාක් තියෙන මගේ ලියපු ගීත 90 කාලේ ගොඩාක් පෙම්වතුන් පෙම්වතියන්ට ලියපු ඒ හසුන් වල තිබිච්ච ඒවා පත්තර වල ගියේ ඒවා මේ කොටස් පොඩි කොටස් එකතු කරලා ඒ වගේ ඒවා. ඉතින් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ඒව ගැන මේ සමාජය තුල රචකයා පිළිබඳව තියෙන හැඟීම ගොඩක් අඩුයි. හොයන කෙනෙකුට මිසක් අනිත් අයට ඒක දැනෙන්නේ නැහැ. මේ ඒගොල්ලෝ නිර්මාණයේ රස විඳිනවා මිසක් ඉතින් ඒක මම දකිනවා අපේ ලාංකික මේ ගීත ශික්ෂය තුළ තියෙන රසිකයන් අතර තියෙන විශේෂ අඩුවක් කියලා. සෙනෙහස දෙවෝලකි උද නොහැකි ඔබ නමටයි දෙවොල හිමි ආයාචනයට මසිත ගයූ ඔබ
සවන් ඇයි අගුළු ඇති සෙනෙහස දෙවෝලකි පුදනු හැකි ඔබ නමටයි ඒ දෙවොල හිමි ආයාචනයට මසිත ගැයූ ඔබ දෙසවන් ඇයි අගුළු ඇති සසරින් සසරට එකට බැඳී මෙතුවක් ආමග අද නැවතී සසරින් සසරට එකට බැඳී මෙතුවක් ආමග අද නැවතී ආදරයට හිමි කඳුළු බිඳු සාගරයට මුසු වේද මතු සෙනෙහස දෙවෝලකි යොදනු හැකි ඔබ නමටයි ඒ දෙවොල හිමි ආයාචනයට මසිත ගැයූ ඔබ දෙසවන් ඇයි අගුළු ඇති කඳුලට සුසුමට ලෙන් ගතුයි සැනසෙන්නද මහා කෙලෙස යලි කඳුලට සුසුමට ලෙන් ගතුයි සැනසෙන්නද මා කෙලෙස යලි ජීවිතයම එක රැයක දුටු සිහිනකි ප්‍රේමය බිඳුණු පසු සෙනෙහස දෙවෝලකි උදනු හැකි ඔබ නමටයි ඒ දෙවොල හිමි ආයාචනයට මසිත ගැයූ ඔබ දෙසවන් ඇයි අගුළු ඇති සෙනෙහස දෙවෝලකි උදනු හැකි ඔබ නමටයි ඒ දෙවොල හිමි ආයාචනයට මසිත ගැයූ ඔබ දෙසවන් ඇයි අගුළු ඇති ඔබ දෙසවන් ඇයි අගුළු ඇති ඔබ දෙසවන් ඇයි අගුළු ඇති ඔවුන් කැමති ඔවුන්ගේ හැඟීම් ඔවුන්ගේ සරෙන් සහෘද අඩවිය අද බන්දුල ජයසිංහ සමග අපි මේ සහෘද අඩවිය ගත කරමින් ඉන්නේ. ඔබ මේ දැන් කලාවට සම්බන්ධ කෙනෙක්නේ. කලාව ඇතුලේ විශේෂම ගීත කලාව ඔස්සේ ඔබ බොහෝ දේවල් කරමින් ඉන්න කෙනෙක්නේ. වෘත්තියත් එහෙමද?
නෑ සම්පූර්ණ වෙනස්. ඉතින් මොකද මම ඇත්තටම මම තර්ස්ටන් විද්‍යාලයේ මම වසර 8ක් ඉගෙන ගත්තා උසස් පෙළ දක්වාම. එතකොට මගේ මේ කලාව පිළිබඳව තිබිච්ච ආසාව තිබ්බට මට ඇත්තටම එහෙම සිංහල විෂය පිළිබඳ ගොඩාක් ලොකු දුරකට යන්න හම්බුන්නේ නෑ. මොකද මම පාසලේදී ජීව විද්‍යාංශයෙන් තමයි උසස් පෙළට ඉගෙන ගත්තේ. ඊට පස්සේ ඉන්පස්සේ රැකියාව වශයෙන් කරන්නේ මේ තාක්ෂණික පැත්තේ රැකියාවක්. ඉතින් තාම ඒ තාක්ෂණික පැත්තේ රැකියාව කරන්නේ මේ එකකට එකක් වෙනස්. අරක මගේ ආසාව සහ ඒ හැකියාව නිසා මම මේ ගීතයත් එක්ක අදත් ඒ අවුරුදු 40ක ගානින් කාලේ ඉඳන්ම ඉන්නවා. රැකියාවයි තමන්ගේ හැකියාවයි කලාවයි මේ සියලු දේවල් එක්ක ඔබ ගනුදෙනු කරමින් ඉන්නේ. ඒ අතරදී ඔබ ඊළඟට තෝරන ඔබේ නොවන ඔබ කැමති ගීතයක් ආචාර්ය වික්ටර් රත්නායකගේ. වික්ටර් රත්නායකගේ දුර ඈත අතීතයේ ගීතය මම හිතන්නේ මේකත් අපි පාසල් යන කාලේ වගේ වුණේ. මම මේ ගීතේ ටිකක් විශේෂ තෝරගත්තේ මේ කියන වචන දිහා බලලාම නෙමෙයි. මොකද මේකේ ලොකු අර්ථයක් නෑ. මේ පින්බතුන්ගේ මේ හමු වීම සෝබා සෞන්දර්යය ඒ පිළිබඳව ලියවිලා තියෙන්නේ. මේක මිල්රොයි ධර්මරත්නන් තමයි මේ ගීතේ මම හිතන්නේ ඔහුත් හොඳ නිර්මාණ කාලයක් තිස්සම හොඳ නිර්මාණය කරපු මේ ශිල්පියෙක්. ඉතින් මේකේ විශේෂත්වයක් තියෙනවා. මොකද මේ ගීතේ තනුව යොදලා තියෙන දෙමළ ජාතික සංගීතඥයන් දෙන්නෙක් පරමේෂ් කෝණංශ කියන දෙන්න. ඔවුන් හත්යකනම් වල ලංකාවට ඇවිල්ලා තිනවා. ලංකාවේ ඒ වෙනකොට කවුද මේ ගීත හොඳට ගායනා කරන කට්ටිය ඒ අතරින් තෝරලා ඔවුන්ගේ නිර්මාණ සඳහා ඒගොල්ලෝ යොදා ගන්න. ඉතින් ඔවුන් වික්ටර් රත්නායක මහත්මයා සුජාත අත්තනායක මහත්මයාත් තෝරගෙන තිබුණා. ඔවුන්ගේ නිර්මාණ 4 තැටියක් සඳහා. ඒක එක ගීතයක් තමයි මම ඔය තෝරගත්තේ දුර ඈත අතීතේ. මම හිතන්නේ මිල්රොයි ධර්මරත්නයන් තනුවට ලියපු ගීතයක් වෙන්න ඕනේ. මොකද ඒගොල්ලෝ පද පෙළක් දිහා බලලා සංගීත නිර්මාණය කරන්න බෑ දෙමළ ජාතිකයන් නිසා. හොඳ නිර්මාණයක්. දැන් අපිට මම හිතන්නේ මේ පහු කාලීනව නම් ඇහෙන්නේ මේ නව සංගීතෙන්. ඒ වුණත් ඒකත් මට හිතෙන්නේ හොඳටම කරලා තියෙනවා. මේ නිර්මාණය අර දුර්ලභ අවස්ථාවක් ආචාර්ය වික්ටර් රත්නායකන්ට හම් වෙන්නේ නැති. ඒ වගේම අපේ රසිකයන්ටත් වෙනස් සාරක අත්දැකීමක්. කඳු සීත පලාතේ මල් පිබිදෙන කාලේ දෙහදක කතන්දරේ දුර ඇත අතීතේ කඳු සීත පලාතේ මල් පිබිදෙන කාලේ දෙහදක කතන්දරේ ආකාශෙ සිඹින නීල වර්ණ කඳු වැටි සුදු මීදුමේ සිහින් සලුව පොතාගෙන සිටි ආකාශෙ සිඹින නීල වර්ණ කඳු වැටි සුදු මීදුමේ සිහින් සලුව පොතාගෙන සිටි කඩා හැලෙන ඇල්ලක් ළඟ ඇයව හමු වුණා කඩා හැලෙන ඇල්ලක් ළඟ ඇයව හමු වුණා ඇගේ දැසේ නිල් කැලුම් ආදරේ හැඟුම් හදට තේරුණා
දුර ඇත අතීතේ කඳු සීත පලාතේ මල් පිබිදෙන කාලේ දෙහදක කතන්දරේ සංගීතෙ මිහිර වින්දෙමු අපි සැන්දෑවේ ගංගාවේ පාරු පැද්දෙමු පෙම් ගීතෙ සංගීතෙ මිහිර වින්දෙමු අපි සැන්දෑවේ ගංගාවේ පාරු පැද්දෙමු වෙන්නවන්න කිසිම දිනක සිතාගත්තෙමු වෙන්නවන්න කිසිම දිනක සිතාගත්තෙමු ඇගේ ආදරේ සිතුම් ආදරේ පැතුම් පහන් දැල් වුණා දුර ඇත අතීතේ කඳු සීත පලාතේ මල් පිබිදෙන කාලේ දෙහදක කතන්දරේ දුර ඇත අතීතේ කඳු සීත පලාතේ මල් පිබිදෙන කාලේ දෙහදක කතන්දරේ කැමති ඔවුන්ගේ හැඟීම් ඔවුන්ගේ සරෙන් සහෘද අඩවිය අද බන්දුල ජයසිංහත් එක්ක අපි මේ කතා කරමින් ඉන්නේ සහෘද අඩවියේ ඊළඟට ඔන්න චන්ද්‍රලේඛා පෙරේරා අපිට මුණ ගැහෙන ඔබේ නිර්මාණයක් එක්ක. මම දන්නේ චන්ද්‍රලේඛා රූකාන්ත වලට කොච්චර ගීත ප්‍රමාණයක් ඔබ නිර්මාණය කළා තියෙනවද? මෙහෙමයි රූකාන්ත ගැන ඇත්තටම මම ගීත දෙකයි නිර්මාණය කරේ. මොකද මේ පහුකාලේ නහුව කිව්ව අලුත් නිර්මාණයක් කරමු කියලා. නමුත් ඒක සඳහා අවස්ථාවක් හම්බුනෙත් නෑ. මම කඳුළු බින්දක් මා වෙනුවෙන් සහ සෙනෙහස දෙවලගේ ගීත දෙක තමයි රූකාන්ත වෙනුවෙන් නිර්මාණය කළා තියෙන්නේ. චන්ද්‍රලේඛා නම් මගේ ගීත 10ක් මට මතක හිටියට ඒකෙනුත් එයාගේ ඒකල ගායනයක් විදිහට පලිගන්නට එපා මගින් සහ මගේ අසරණ සිත හඬවා කියන ගීත දෙක තමයි එයා තනියම ගායන කරේ. ඊතුරු ගීත 8ම යුග ගීත. ඉතින් මුතුමුතු ඇස්සේ හද දෙවලේ පිළිර උදේ හමු ඒවා දෙදෙනෙකව මීවිත පුරා. එතකොට ඒ වගේ චන්ද්‍රසේනයි චන්ද්‍රලේඛායි පිටස්තර ගායකයෙක් එක්ක කියපු ඒ වගේ යුග ගීත 8ක් තියෙනවා. ඒක ගායන දෙකයි. එහෙම තමයි චන්ද්‍රලේඛා දෙන්න අතර බැලුවොත් ඉතින් ගීත 12ක් විතර වගේ දෙන්න එක්ක මම සම්බන්ධ වෙලා කරලා තියෙනවා. හොඳයි අපි මේ ගීතයට පලිගන්නට එපා මගෙන් ඇය ඔබේම නම් ඒකත් මං අර බලපු ආදරේ එක පැත්තක්. එතකොට ඒකනත් ඉතින් මම හිතන්නේ ඉතින් ඕක ශිල්පිනියගේ පැත්තෙන් බැලුවොත් ඒත් පෙම්වතියකට ලැබෙන විරහව තමයි ඕකෙන් නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේක ගොඩාක් ඉතින් ලොකු වචන ටිකක් මම දාලා නෑ. ඉතින් අර රසිකයන්ට කියන්නේ ඉතා සමීප වෙන විදියට පලිගන්නට එපා මගේ නෑ ඔබේම නම් කියන වචන ටිකෙන්ම ඉතින් මේක මර්වින් ප්‍රියන්තයන් තමයි සංගීතය නිර්මාණය කරේ. ඒකත් මගේ අර පළවෙනි කැසට් පැටේටම ඇතුළත් වෙච්ච ගීතයක්. මර්වින් ප්‍රියන්ත කියන්නේ මේ මවුත් ඕගන්. ඉතින් මම මගේ ගීත වැඩි ප්‍රමාණයක් මම ඔහුත් එක්ක තමයි නිර්මාණය කරලා තියෙන ගීත 40ක් පමණ. මොකද සංගීතඥ විදිහට ඔහුටත් හැම කාට ගීතයක් කරන්න ගියත් ඔහුට ඉස්සෙල්ලා මාව තමයි මතක් වෙන්නේ. මොකද ඔහු කියන්නේ ඔහුට මගේ මේ පදමාලාවල් තමයි මේ හරියන්නේ කියලා. ඔහු මොකද ගොඩක් තනු නිර්මාණය කරනවා. ඒ තනු වලට මම වචන ලිව්වහම තමයි එයාට ඒක සෑහීමකටපත් වෙන්න පුළුවන්. ඉතින් මට ගොඩක් අවස්ථා මුල මමත් එයාට අවස්ථාවන් දෙනවා මේ නිර්මාණය කරන්න. සහ ලංකාවේ මම හිතන්නේ අර ඔබ කිව්වනේ අර ඉස්සෙල්ලා ගිය ගීතයත් සුදු පිරුවට ගීතයත් ලංකාවේ ඒවකට කතා බහට ලක් වුණා වදී කියලා. ඔව්. ඒ මම හිතන්නේ මේ කතා බහට ලක් වුන්නේ නැහැ කියන ශීර්ෂයට එක පැත්තකින් ඔබත් අයි තියෙනවා අනිත් පැත්තෙන් මර්වින් ප්‍රියන්තත් අයි තියෙනවා. ඒක නෑ.
එකේ ඔය කතා බහට ගීතය පිළිබඳව නෙමෙයි මගේ පොදුවේ ගත්තාම නිර්මාණකරුවන් හැටියට ඒක තමයි මම දකිනවා ඒක ලොකු අඩුවක් මේ ශික්ෂයේ තියෙන. මොකද ඔහුටත් මට මගේ පැත්තෙන් බැලුත් මම ඇත්තටම ලංකාවේ ගීත රචකයෙක් විදිහට මුල් කාලෙම කැසට් 3ක් කරා. මගේ නිර්මාණම පළවෙනි එක ආයාචනා, දෙවෙනි එක සුදු පිරුවටය, තුන්වෙනි එක රෑමන මාලි, ඊට පස්සේ සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමත් සමග මම ඒ එකක් කරා නෝන් ස්ටොප් එකක් කරා ගී මුතු යල කියලා. ඉතින් ඒ ගී මුතු යලේ මොකද තියෙන මම ඒක වැඩි හරියක් කරේ මොකද මගේ ගීත ආවර්ජනය වීමක් වෙනවා රසිකයන්ට. ඒකයි එතනදී එක නිර්මාණයක් පිළිබඳව පොඩ්ඩක් මට අවස්ථාව දෙන්න කතා කරන්න පුළුවන්. මේ දේවදාසි නුඹ කෝවිල් බිමේ තනි වෙලා කියලා දැන් මේ ඒ ගීතේ මම හිතන්නේ ඕකට ඇතුළත් වෙන පොඩි කතාවකුත් තියෙනවා. මේ කාලේ ඇතුළත මම හිතන්නේ විශාල වශයෙන් සමාජ මාධ්‍ය දාලා තා ජනප්‍රිය. මම හිතන්නේ ලක්ෂ 50ක් විතර නරඹලා අහලා තියෙනවා. ඉතින් නමුත් ඕක නිර්මාණය වුණෙත් හරි අපූර්ව විදිහට දේවදාසි කියන සින්දුව ගොඩක් දෙනෙක් දන්නේ නැහැ මගේ අතින් ලියවිච්ච ගීතයක් කියලා. මොකද ඔයක මේ ඔය නෝන් ස්ටොප් එක කියන්නේ ගී මුතු යල කියන එක කරන්න ගිය වෙලාවේ මගේ ජනප්‍රිය ගීත තිබුණා. ඒ අතරින් අර 6-8 කියන ඒකේ දෙපැත්තක් තිබුණා. ඒ රිද්මේට විනාඩි 4ක 5ක විතර පොඩි මදිවීමක් තිබුණා කැසට් පටේ සම්පූර්ණ කරන්න. ඉතින් සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ මට නීල් කිව්වා මේ විනාඩි 3-4ක පොඩි මදියක් තියෙනවා මේක පුරවන්න මොකද්ද කරන්න ඕනේ කියලා. පස්සේ මං කිව්වා එහෙනම් අපි ඕගොල්ලෝ කියන්න මං ටිකක් ගීත කොටස් ටිකක් ලියන්නම්. ඒ කොටස් ටිකෙන් අපි පුරවගමු මේ කොටස කියලා. ඒ පාර තමයි මම මේ දේවදාසි මුල් වචන ටික ලිව්වා. තව ඒ වගේ මල්සරා වගේ ගීත 5ක පොඩි කොටස් ටිකක් කරලා ඒ කොටස එහෙම පිරෙව්වා. ඒ කොටස පුරවලා දැන් ඕක මේ රසිකයන් අතරට අහම රසිකයන් ඒගොල්ලන්ගෙන් අහන්න ගත්තා. මේ මොනවද මේ දේවදාසි මේ මල්සරා කියලා මේ ගීත වගේ අපිට ඇහෙනවා කෑලි කොමේවල ගීත කියලා. ඒ පාර ඒගොල්ලෝ මට කිව්වා එන අපි මේ සම්පූර්ණ ගීත විදියට කරමු කියලා. ගීත දෙකක් ඒ ගීත පහෙන් ගීත දෙකක් සම්පූර්ණ ගීතට ඉවත් කරපු එකක් තමයි එකක් දේවදාසි එකක් මල්සරා. ඉතින් ඒ විදිහට ආවට ගොඩක් දෙනෙක් දන්නේ නැහැ මොකද මගේ අර ලියන මේ රටාව වෙනස් නිසා ගොඩක් දෙනෙක්ගේ මෑතක් වෙනකම් හිතලා තියෙන ඒක මේ ඒගොල්ලන්ගේ නිර්මාණයක් කියලා. ඉතින් ඒ වගේ එක තමයි මම කියන ගීත රචකයා පිළිබඳව මේ සමාජය තුළ මෙහෙම හැසිරීමක් කියන්නේ ඒගොල්ලෝ දන්නේ නැහැ නේ මේකේ කවුද කියන එක. ඉතින් ඒක මම මේ වෙලාවේ ඒකත් මතක් කරේ. මොකද නොදන්න කට්ටිය හරි අහගෙන ඉන්නවනේ පොඩ්ඩක්. ඒක තව නිර්මාණයක් කියලා ඒගොල්ලෝ හරි පොඩ්ඩක් මතකෙ තියෙන්නේ. හැබැයි එහෙමයි කියලා පරිගන්නේ නැහැ නිර්මාණ ක්ෂේත්‍රෙන්නේ. පරිගන්නට එපා මගෙන්. එහෙම නෑ. එහෙම කවදාවත් වෙලා නෑ. මං කාත් එක්කත් මගේ ශික්ෂය තුළ මං ඒ කාට හම්බුණත් ඒ කියන්නේ මගේ එහෙම තරගයක් තිබුණේ නෑ කවදාවත්. අනිත් එක මම ඔය කිව්වා වගේ කලින් අනුෂ්ක මොකද මරින් අයටයි මටයි අපි දෙන්නටම වෙලා තියෙන එකක් අපි ප්‍රසිද්ධිය කියන පැත්තේ අපේ කොච්චර නිර්මාණ තිබ්බත් ඒවස් දැන් මේ ඔයා මගේ මේ මාත් එක ජයවර්ධනපුර මේ විශ්වවිද්‍යාලයේ අපි එකට ඩිප්ලෝමාවක් කරා. ඒ නිසා දැන හැඳිනීම තිබුණා. ඒත් ඉතින් ඔයා මට මේ වැඩසටහනට කතා කරනකම් මම ඔයාටත් නිකන්වත් කිව්වේ නෑ මේ මල්ලි මේ මගේ දෙයක්වත් කරන්න කියලා. මොකද අපේ තිබුණේ නෑ එහෙම විනයගේ තිබුණෙත් නෑ මගේ තිබුණේ. අපි ඉස්මතු වීලා ගිහිල්ලා මේක මම කරේ. සමහර ඉන්න ගීත දෙකයි කරලා තියෙන්නේ. ඒගොල්ලෝ තමයි මේකේ ඉන්න ඔක්කොම කතා කරන්නේ යම උපදෙස් දෙන්නේ ඔක්කොම කරන්නේ. ඉතින් අපිට එහෙම අවශ්‍යතාවයක් තියෙනවා. අපි නිර්මාණය කරා. නිර්මාණය තමයි ඉදිරියට යන්නේ. අපේ නම් සමහරු දන්නවා පුද්ගල වශයෙන් අඳුරන්නෙම නැති තරම් ඒ වගේ එකක් තමයි තිබුණේ. මම විනයටත් ඒකයි උනේ. ඒ කොහොමුණත් මතනේ තමන්ට වැඩිය නිර්මාණය පෙරට යම තමයි එක්තරා විදියකින් නිර්මාණකරුවෙක්ට තියෙන ඇසසිල්ල. ඔව් ඒක හරි. මොකද මගේ හැටියට මම හිතන්නේ අපි පස්සෙන් ඒ නිර්මාණය පස්සෙන් අපි දුවනට වඩා නිර්මාණය මිනිස්සු අතරට ගියාම මිනිස්සු කතා වෙන්නේ නිර්මාණය කියන්නේ ගොඩක් ඕක නැත්තම් ඕක වෙනම මේ කවුද මෙයා මෙහෙම වෙනට වඩා මං කැමති අපි හිටපු විදිහටම ඉඳලා අපිට මේ වගේ අවස්ථාවක් හම්බුනොත් අපි අවශ්‍ය දේ කතා කරනවා. ඒ රෙන්ඩි ඉතින් බොහොම නිහඬව තමයි ඉතින් අපේ කාර්යය ගෙන්නේ. හොඳයි අපි මේ ගීතය හමු චන්ද්‍රලේඛා පෙරේරාගේ. පමණී තිරිමිහි මත මට දැන් පලිගන්නට
කැමති ඔවුන්ගේ හැඟීම් ඔවුන්ගේ සරින් සහෘද අඩවිය. අද සහෘද අඩවියේ බන්දුල ජයසිංහ සමග අපි මේ කතා බහ කරමින් ඉන්නේ. ඊළඟට ඔබ කැමති කියා තෝරාගන්නේ පණ්ඩිත W.D. අමරදේවන්ගේ ගීතයක්. ඉරුණු රුවල් හකුලා විරහ කඳුළු සයුරේ. මම ගීතේ පද පෙළට ඉතාම ආසයි. මොකද ආචාර්ය අජන්තාරණ සිංහන් ලියලා තියෙනවා. මේකත් ඔහු දුටුව මේ උට දැනුණ විරහව මම හිතන්නේ තාම මේ ලස්සන පද පෙළක උතලා අපිටත් ඒ පිළිබඳව අධ්‍යයනයක නිරත වෙන්න කියලා කියනවා වගේ තමයි ඔහුගේ මේ වචන ටික. දවසක් මේ නදීක ගුරුගේ ඔහුගේ වචන වලින්ම කියනනම් ආචාර්ය අජන්තාරණ සිංහයන්ව හැඳින්වුවේ මේ විරහව ගැන ටක්කෙටම ලියපු හාදය කියලා. ඔහුගේ වචන වලින් ඔහු කිව්වේ. ඉතින් මේ මාත් ඒක අනුමත කරනවා. මොකද මම ගොඩාක් අර ගීත පිළිබඳව අනිත් අය නිර්මාණ පිළිබඳව මොකද අපි හැදෑරීමක් කරනවානේ. ඒ නිසා වඩාත්ම මේ පද පෙළට ගොඩක් ආසයි. මේ අජන්තාරණ සිංහයන් සමග මට මේ ගීතය ගැන කතා කරන්න හම්බුන්නේ නැහැ. නමුත් මේකේ මේ තනුවත් පණ්ඩිත අමරදේවයන් ඉතාම මේ උචිත විදිහට දාලා තිනවා. ඉතින් මේකෙදි ඒත් එහෙමයි මේකත් මේ විරහව කියලා තියෙන ඒත් මටත් ඒ කියන්නේ මේ හැමදේම මට මේ කියන්නේ විරහ මේ කඳුළු සාගරයක මේ ඔරුව පැද ගියත් මේකේ පැතුම් සෙවන නම් ඔබමයි. මගේ ප්‍රාර්ථනාව ඔබමයි. ඒ වුණාට ඉතින් මට ඔබ අහිමි. මේක මේ ඒ නිසා ඔබට දැනෙන සතුටක් තියෙනවනේ ඒක මටත් දැනෙන්න කියන එක පොඩි ඉල්ලීමක් තමයි මේ ගීතේ තියෙන. හැබැයි මම මේ අනිත් රචකයන්ගේ ගීත පිළිබඳව මම මේ දානනේ මගේ අදහස විතරයි. මොකද එක එක්කෙනාට පුළුවන් අපේ රසිකයෝ කියයි නෑ ඒක නෙමෙයි මේක කියලා. එහෙම එක එක්කෙනාට ඉතින් දැනෙන විදිහනේ අපිට රස වින්දනේ උගන්වන්න බෑනේ කාටවත්. ගෝධනේ පන්ති තියලා රස වින්දනේ මේ උගන්වන්න යන මං හිතන්නේ ඒක කවදාකවත් කරලා නිම කරන්න පුළුවන් ඒ කියලා. මොකද එක එක්කෙනා විඳීම වෙනස්නේ. ඒ විඳින හැටියටයි තමුන්ට දැනෙන්නේ. මම මේ සියල්ල කියන්නේ අනිත් ගීත ගැන කියන්නේ මගේ කියන්නේ මම දකින කෝණය සහ මම විඳින ආකාරය පිළිබඳව විතරයි. මොකද අනිත් අය ගැන ඒ කියන්නේ ඔවුන්ට මම මේ උපදෙස් දෙන්න යන්නේ මේ විදිහට විඳින්න මේකයි විඳිය යුතු ආකාරය කියලා අපිට කෙනෙක් දාන්න බෑ. එක එක්කෙනා එක එක තරාතිරමේ එක එක තමුන්ගේ ඉන්න සමාජ පරිසරය උගත්කාමී ඔක්කොමත් එක්කනේ මේවා විඳින්න යන්නේ. එතකොට එක එක්කෙනා විඳින ආකාරය වෙනස්. ඒ නිසා කරුණාකර සමාවෙන්න මම මේ මගේ අදහසක් තමයි මේ හැම දෙයකම කියන්නේ කියලා. හොඳයි අපි මේ ගීතය ගැන යමක් කියමු. අමරදේවයන්ගේ මේ ගීතය පිළිබඳව මං හිතන්නේ මං අර කලින් කියපු දෙයටත් එහා මේකේ මට නම් මං හිතන්නේ මේට ඊට වඩා ගොඩාක් එහාට දකින්න නෙමෙයි. මොකද ඒකේ තියෙන හුඟක් මේ කියන්නේ එයා වචන වලට තමයි මුල් තැන දීලා තියෙන. අපිට මේ නිකන් අපිට අහන දැනෙන පරිසරයක ඉඳන් අත ගන්න පුළුවන් තරම් නෙමෙයි. මොකද ජීවන සැනකෙළියේ හරි ඒ වගේ වචන යොදලා තියෙනවා. එතකොට මේකේ රන්දෝලාවෙන් වඩිනා උදේ ඒව අපිට මේ අර සාහිත්‍යයේ පැත්තට ගිහිල්ලා විඳින්න පුළුවන් දේවල් මිසක් අපිට මේ නිකන් පොඩි දෙයකින් කතා කරන්න පුළුවන් නෙමෙයි. ඉතින් ඒ වගේම ඒ සාහිත්‍ය පිළිබඳ දැනීමක් තියෙනකොට තමයි ඒකේ හොඳම විදිහට විඳින්න පුළුවන්. ඉතින් ඒකයි මම කිව්වේ මේකත් ආචාර්ය අජන්තාරණ සිංහයන් ඔහුගේම මේ අත්දැකීම ඕක අත්දැකීමක් වෙන්න එපා. අපි කොච්චර නැහැ කිව්වත් අපිට වෙන අත්දැකීමක්ම නොවුණත් තවත් කෙනෙකුගේ අපි හිතන්නේ දැනෙන ඒ සියලුම අත්දැකීම් අපිට අරගෙන අපි රචකෙක් විදිහට මේ නිර්මාණයක් කරන්නේ. ඒවා කෙරෙහි සංවේදී වීම සහ අවධානය යොමු කිරීම. ඔව්. ඉතින් ඒක නිසා තමයි මේ නිර්මාණය කොච්චර දුරට සාර්ථකද කියන එක ඒක මනසට දැනෙන සිතුවිල්ලක් මේක ගලාගෙන ඇවිල්ලා පෑනකින් අපි කොලයකට පිටපත් කරන්නේ. ඉතින් ඒ වගේම තමයි මේ පිටපත් කරපු දෙයට ඒක දැනෙන්න ඕනේ අපේ සංගීත නිර්මාණකරුවාට. ඒ නිර්මාණකරුවාට ඒක පණ්ඩිත අමරදේවයන්ට ඒ වචන ටිකේ තියෙන සුන්දරත්වය විරහාවක් වුණාට දැනෙච්ච විදිය තමයි ඔහු ඒ සඳහා මේ හොඳ තනුවත් සංගීත නිර්මාණය කරලා සහ ගායනා කරන්නේ. ඒක ගායනා කරන්නත් ඒ හදපු එකේ ඒකටත් මේ වචන තුල තියෙන අර්ථයට මේ සාධාරණත්වයක් ඉදිරිපත් කරන්න බෑ. හැම වචනයක් කරේම ඉතින් මම දකින ඉතාම සාර්ථක ගීතයක් පණ්ඩිත අමරදේවයන්ගේ සහ අජන්තාරණ සිංහයන් නිර්මාණය කරනවා.
ඉරුණු රුවල් අකුලා විරහ කඳුළු සයුරේ ආවෙන ඔරු කඳ නවතින වෙරළේ පැතුම් සෙවන ඔබ වෙයි මිහිරියේ පැතුම් සෙවන ඔබ වෙයි ජීවන සැනකලියේ නිසල හැඟුම්වල් රේණු සසලවන ජීවන සැනකලියේ නිසල හැඟුම්වල් රේණු සසලවන බමර සරාගී කිංකිණි රාවය මටත් ඇසේවා ඔබට වගේ මටත් ඇසේවා ඔබට වගේ මිලාන ප්‍රාර්ථනා රන්දෝලාවෙන් වඩිනා උදයේ මිලාන ප්‍රාර්ථනා රන්දෝලාවෙන් වඩිනා උදයේ ආදරයේ මිනි විනානාදය මටත් ඇසේවා ඔබට වගේ මටත් ඇසේවා ඔබට වගේ ඉරුණු රුවල් අකුලා විරහ කඳුළු සයුරේ ආවෙන ඔරු කඳ නවතින වෙරළේ පැතුම් සෙවන ඔබ වෙයි මිහිරියේ පැතුම් සෙවන ඔබ වෙයි ඔවුන් කැමති ඔවුන්ගේ හැඟීම් ඔවුන්ගේ සරෙන් සහෘද අඩවිය අද බන්දුල ජයසිංහත් සමග අපි මේ සහෘද අඩවියේ ගෙවමින් ඉන්නේ. මේ ඊළඟට තියෙන ඔබේ නිර්මාණයක්. හැබැයි මම මේ කියන්න යන ගුණය මේ නිර්මාණය තුලේ නැහැ. නමුත් ඔබ අද තෝරපු ගීත අතර සහ ඔබේ ගීතාවලිය ඇතුලේ ගත්තාම ඔබ නිර්මාණය කරපු ඔබ තියන්නේ මේ ප්‍රේමයේ පිළිබඳව හරි සියුම් අදහසක්. හරි සියුම් කියවීමක්. එතනදී ඒක අයිති කර ගැනීමට හැමෝම උත්සාහ කරන මොහොතේදී නෑ ඒක අයිති කර ගැනීමකින් තොරව තමන්ගේ පෞද්ගලික ප්‍රතිලාභයකින් තොරව අනිත් කෙනාගේ සැනසීම වෙනුවෙන් ප්‍රේමය කරනවා වගේ එහෙම නිකන් දර්ශනයක් ඔබ ගේන්න උත්සාහ කරනවද දන්නේ මේක ඔබ අවිඥානිකව කරන දෙයක්ද එහෙම නැත්නම් එහෙම නෙවෙයි ඒක ඔබ අවිඥානිකව ඔබව පෑන් අතට ගත්තම ගීතයක් ලියදී මෙහෙ වෙන දෙයක්. ඔව් මං හිතන්නේ ඒක මේ සමහර වෙලාවට උමනායි කරන එකක් වෙන්නත් පුළුවන්. මොකද මම මෙහෙමයි මම බලන්නේ හැමතිස්සෙම අපි කවුරු හරි කරලා තියෙන නිර්මාණ කළා පොඩ්ඩක් හරි එක වචන පෙළකින් හරි වෙනස් කරන්න. මොකද නැත්තම් නිර්මාණය කියන එක වචන තිබිච්ච පළියටවත් මේ පෑනක් තිබිච්ච පළියට කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. අපිට එතකොට මං කියන්නේ මම හැමතිස්සෙම වෙන කෝණයකින් තමයි බැලුවේ. ඔබ කියන දේ සාධාරණ මට හිතෙනවා දැන් කල්පනා කරාම ඔය කියන එක තුල ඒ දර්ශනේ තියෙනවා. ඉතින් මම ඊට එහා ප්‍රේමේ තව ඔය මං කතා කරේ මගේ ගීත 6ක් ගැන විතරයි. දැන් ඔයිට එහා ගිය දැන් මම මැදගෙදටම ලියලා තියෙනවා මිනිස් සිතට මිනිස් කමේ අගේ දැන්න තුරා ජීවිතේ මායාවක ජීවිතෙන් තුරා ඒව වෙන දාර්ශනික පැතිවල දීපු ගීත තියෙනවා. නමුත් මෙතෙන්දී මම මේ අද තෝරගත්තේ මොකද මිනිස්සු අර වැඩි එනහපු ගීත වලට වඩා අපේ රසිකයෝ වැඩි හරියක්
අහපු තමුන්ගේ හිතේ රැඳිච්ච ගීතවලටනේ මුල් තැනක් දෙන්නේ. ඒ නිසා ඒ ගැන කියන්න ඕනේ කියලා. මොකද ගීතයේ අර්ථය ගැන කියනට ගීතේ නිර්මාණය වෙච්ච ආකාරය පිළිබඳව තමයි උන් ගොඩක් දුරට හොයන්නේ. මොකද අර්ථය ගැන ඉතින් ගොඩාක් මේ කියන්නේ සරල වචන තියෙන්නේ. දැන් ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. එතන මම බැලුවේ මේ ගොඩාක් දුරට රසිකයාට සමීප වුණේ. දැන් ඕව ප්‍රතික්ෂේප වෙලා නැහැ කොහේම වෙලාවක. ඕව මම මේ කියන ගීත ටිකේ ඒවා තියෙන්නේ රසිකයන් අතර. මම බැලුවා නම් යම්කිසි කෝණයකින් ඒ කෝණේ ඒ සෞන්දර්යයට දැනලා තියෙනවනේ. ඒ දැනෙච්ච නිසානේ ඒවා සමාජගත වෙලා දැන් අවුරුදු 30 ගණන් තුල තියෙන්නේ. ඉතින් මම හිතන්නේ අනුෂ්ක මොකද මෙතනදී මේ මොකද ගීත 500කින් විතර 6ක් තෝරගෙන දැන් අපි ඒ ගැන කතා කරාට ඔයිට වඩා මේ මම මොකද උතන තීරලා තියෙන්නේ හරියට ගොඩක්ම විරහ ගීත. නමුත් මට ගොඩක් දෙනෙක් ඔබ ලියන්නේ විරහ ගීත විතරයි මෙන්න කියලා ඒ දවස්වල තියෙන පොඩි පොඩි චෝදනා තිබ්බා. නමුත් මම ඒගොල්ලන්ට ඉතින් රචකයෙක් වුණාම ඕනෙම තරාතිරමක ඒ කියන්නේ ප්‍රබුද්ධයි කියලා ගන්න ඒ ගීතයක් හරි දැන් මම ආචාර්ය වික්ටර් රත්නායකයන්ට ලියලා තියෙනවා. ඉතින් ඒ ලියන්නේ ඔහුගේ මේ යන විදිහත් හන්ඩට ඔහුගේ යන රිද්මේ සහ ඔහුගේ හන්ටුජ ඒ වගේ එක එක ශිල්පන හැමෝම වගේ කියලා තියෙනවා. මගේ ගීත යුග ගීත වශයෙන් නම් මාල් නිබුල සිංහලයන්, එතකොට සුජාත අත්තනායක, ලතා වල්පොල ඒ වගේ හැමෝම ප්‍රවීණ ශිල්පීන් කියලා තියෙනවා. ඉතින් ඒ අයට මම යොදන්නේ ඒ අයගේ ඒ කියන රටාවත් එක්ක. දැන් මෙතෙන්දි මම මේ තෝරගත්තේ බොහොම සරල රටාවක්නේ. ඒ නිසා දැන් ඔබට තේරෙන්නේ නැති එතකොට මේ කියපු ගීත ටිකේ තියෙන එකම කතාවක් කියන එක. ඉතින් සුදු පිරිවටයි මම හිතන්නේ ඊට වඩා ටිකක් වෙනස්. නෑ මම අදහස් කරේ මේ සමස්තයක් විදිහට ගත්තාම ඔබ මේ ප්‍රේමයේ පිළිබඳව ලියන කාරණාවලදී ඔබ ටිකක් එක හා සමාන දර්ශනයක් ඒ මොකද ඒ දර්ශනට හේතුවකුත් තියෙනවා. මොකද මේ ඔය පැත්ත ගැන වැඩිම අපිට ලියවිලා තිබිච්ච ගීත කියන්නේ ඔය ඔබ කියන මේ දර්ශනය තුල ලියවිච්ච ගීත ප්‍රමාණය උඟක් අඩුව තිබුණේ. මම ඔය නිර්මාණ කරේ ඇත්තටම දැන් අවුරුදු 30 ගානකට ඉස්සෙල්ලා කරපු නිර්මාණ ටිකක් ගැන තමයි කතා වෙන්නේ. එතකොට තිබිච්ච දැන් මට තනුවට ලියනද ඔය දැසේ කතාවෙන් කියන ගීත හැල්මනේ ඒකෙත් තියෙන අන්තිමට ඔබ ලෝකේ කොහෙක තනි වුණත් මං ඉන්න ඔබ බාර ගන්න කියන. ඉතින් ඒ තුල තියෙන ඔබ ඔය කියන ටිකම තමයි. නමුත් ඒ කාලය තුල ඔයිට එහා ගීත තිබ්බනම් ඒ බොහොම අඩුයි. මොකද මේ කියන්නේ ආදරය කරලා එයාලා මිනි මැරිජ් කියන්නේ ඒවට ගිය අවස්ථාව ලොකු විනාශ වෙච්ච ඒ වගේ දේවල් තිබිච්ච කාලෙක තමයි මම මේ උත්සාහයෙන් ගත්තේ. ඉතින් ඒක නිසා මට හිතෙනවා මොකද අනිත් එක දැන් මේ පදමාලාවල් නොලියා ගීත තනුවට ලියනකොටත් මේ තනුවට උචිත දේ පැන ලියන්න. ඉතින් එතකොට මට හිතුණා මේ දර්ශනය තුළින් මිනිස්සු ගොඩක් ඒක වැළඳගත්තා. ඉතින් මට හිතුණා මේ පැත්ත ගැනම පොඩි පොඩි කෝණවලින් වෙනස් කර ලියන්න. ඉතින් එහෙම එකක් උනේ. ඉතින් ඒක කෙනෙකුට බලන්න පුළුවන්. ඉතින් අපි මේ ගීතයට මුතු මුතු ඇස්සේ පටකොඩේ තනියලා චන්ද්‍රලේඛා සහ සෝමසිරි මැද ගෙදර. ඔව් මේකෙදී මම තර්ෂණ විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ එහා පැත්තේ තියෙන විශ්වවිද්‍යාලනේ. ඉතින් ඕකේ සමහර කොළඹ විශ්වවිද්‍යාලයේ තියෙන ප්‍රදර්ශන තියෙන සමහර වෙලාවට අපේ මේ බස් නැවතුමක් තියෙන්නේ ඕකට ඉස්සරහා. ඉතින් ඕකේ වෙන ඔය මේ ක්‍රීඩා පිටියේ ඉස්සරහා තියෙන්නේ. ඉතින් ඒ ක්‍රීඩා පිටියේ වෙන සිදුවීම් මට බොහෝ දුරට පේනවා. ඉතින් උතන ඉස්කෝලේ යන කාලේ ඉතින් උතන බස් හෝල්ට් එකකට හිටියත් ඒගෙන ඒ අයගේ ක්‍රීඩා කරන ආකාරය උන් කරන ඉතින් ඔය වැහි වෙලාවල්වලදී ඔවුන්ගේ සමහර ක්‍රියාකාරකම් ඉතින් මගේ හිතේ තිබුණා. ඉතින් ඕකෙත් වචන ටික මුතු මුතු ඇස්සේ තියෙනකොට ඇත්තටම මේ මෙහෙම එකක් උනේ. ඒ රූකාන්ත මට දවසක් කිව්වා මේ වඳුල ඔයා පුළුවන් නම් ලියන්නකෝ සුදු මුතු කියන වගේ වචන දාලා මොකක් හරි ගීතයක් ලියන්න කියලා. ඉතින් ඇත්තටම මම මේ ලිව්වා. ඔය ලිව්වේ ඒ වචන අරන් නෙමෙයි. ඉතින් ඒතල මුතු මුතු ඇස්සේ වගේ අදහස් අරගෙන ලිව්වා. ලිව්වට ඒකට රූකාන්තර දෙන්න බැරුණා. ඉතින් මේකට සෝමසිරිට දුන්නාම චන්ද්‍රලේඛා ඒකට යුග ගීතෙන් සහාය වෙන්න අවස්ථාවක් හම්බුණා. ඉතින් මම අර දකින්න දේවල් තමයි ඕකෙත් තියෙන්නේ. කියන්නේ ගොඩාක් දුරට ආරාධනය කරාට මට මේකට ඔබට එකග වෙන්න බෑ. මොකද මං ආදරෙන් පෙරදිච්ච කෙනෙක්. මං ආයෙ මුලා වෙන්න කැමති නැහැ කියලා. ඉතින් මං කිව්වේ හැමතිස්සෙම මගේ ගීත තුල මම කරන්නේ හැමතිස්සෙම ආදරය නම් ආදරය පිළිබඳ එක විවිධ කෝණ වලින් බල්ල ලියන්න උත්සාහ කරේ. මම හිතන ඒක ඉතින් ওই ගීත තුල සාර්ථක වෙන්න ඇති. අපේ ගීතය මුතු මුතු ඇස්සේ
පතකුඩේ තනි වෙලා සුදු මුතු මැණිකේ කොහි යන්නේ සැරසිලා තෙමි තෙමි දැස්සේ ඇයිනේ හිනහිලා යමු අපි හනිකේ එක කුඩයේ සැඟවිලා ඔවුන් කැමති ඔවුන්ගේ හැඟීම් ඔවුන්ගේ සරෙන් සහෘද අඩවිය අද බන්දුල ජයසිංහත් සමග අපි මේ සහෘද අඩවියේ ගෙවමින් ඉන්නේ අර මං කියපු කාරණාවට ඔබ ආදරය ගැන ලියනවා කියපු කාරණාවට එක්තරා විදිහක මේ සාක්ෂියක්ද කියලා තිතන ඔබ මේ ඔබේ මේ තේරීම අතීතයේ සිහිනයක් පමණ මං හිතන්නේ මෙහෙමයි. දැන් මේ ගීතේ අවුරුදු මම හිතන්නේ 25කට විතර ඉස්සෙල්ලානේ අපිට ඇහුනේ. ඒ ඇහෙනකොට අපිට දැනෙච්ච දේ නෙමෙයි පහුකාලීනව. මම මොකද 2012 වගේ කාලෙන් පස්සේ ගොඩක් මේ බුද්ධ දර්ශනය පිළිබඳව කියන්නේ ස්වාමීන් වහන්සේලාත් එක්ක සාකච්ඡා කරලා එහෙම මේ බුද්ධ දර්ශනය තුල මේක මේ හොයාගෙන යනකොට තමයි මේකේ දැනුනේ මේ ගීතයේ තියෙන වටිනාකම. මොකද ඇත්තටම මේ ගීතේ මේ ජීවිතේ අනිත්‍යතාවය පිළිබඳව මනාව පිළිබිඹු කරපු ගීතයක් හැටියට මම දකින්නේ. මොකද විශේෂයෙන්ම අපේ මේ රුවන්සැයි පල්ලිගම හේමරතන ලොකු හාමුදුරුවෝ ලියපු ඉතාම සුවිශේෂ වූ වටිනාම ගීතයක් විදිහට තමයි මම මේ දකින්නේ. මොකද මේකෙත් අපි දකින දෙයට වඩා ඇතුළතින් අපි උඩින් දකින්නේ දැන් ප්‍රේමයක් පිළිබඳව තිබ්බට මේක ඊට වඩා ගොඩාක් ගැඹුරින් බුද්ධ දර්ශනය පිළිබඳ. මොකද අපිට මේ වගේ ගීත නෙමෙයිනේ ගොඩක් ඇහෙන්නේ. අපිට දැන් බුදු ගුණ ගීත ඇහෙන්නේ. හැමතිස්සෙම වැඩි හරයක් තියෙන්නේ මේ බුදු ගීත කියලා කියවම බුදු ගුණ ගීතනේ. නමුත් මේක තුල තියෙන බුද්ධ දර්ශනය තුල විශාල වශයෙන් කතා කරපු කෙනෙකුට හිතන්න පුළුවන්. මොකද මේ මෙතන සෙනෙහෙන් කියන වචනේ හාමුදුරුවෝ යදලා තිබ්බට දැන්
හිතන්නේ මේක මේ ප්‍රේමයක් බිඳිච්ච එකක් කියලා. නමුත් ඒක ඒ කාලේ අපි හිතුවා මේක මේ ප්‍රේමයේ බිඳිලා එහෙම කියපු ගීතයක් කියලා. පහු කාලවලට මේකේ වටිනාකම එන්නෙන් දැනෙන්නේ මොකද? කියන්නේ බෞද්ධ දර්ශනය කෙටි කරලා සම්පූර්ණයෙන් මේ ගීතය තුල තියෙනවා. මොකද හැම වචනයක් ගැන එක පද පෙලක් නෑරම තියෙනවා මේක මිනිස්සුන්ට හිතන්න දෙයක්. ඉතින් ඇත්තටම මේ අපේ රසිකෙත් කරේ මේ වගේ ගීත තමුන් තුරට හදවතට අරගෙන මොනවාද මේවෙන් කියලා තියෙන්නේ. මොකද සමහරලාට ඔය තියෙන බණක්ම කෙලිම ලොකු කියන්නේ මේ ස්වාමින් වහන්සේ කෙනෙක්ගේ බණපද ටිකක් තමයි මේ බුදුබණ ටිකක් තමයි මේක තුල තියෙන්නේ. මොකද මේක හරියට තේරුම් ගන්න පුළුවන් නම් මම හිතන්නේ ගොඩක් ප්‍රශ්න අඩුයි කියලා. අපි වැඩසටහනේ කෙලවරකට පැමිණ තිබෙන නිසා ආපහු හැරිලා බලනකොට ඔබේ නිර්මාණ ජීවිතය ගැන මොකක්ද ඔබේ අදහස? මට මෙහෙමයි මගේ නිර්මාණ පිළිබඳව මට තෘප්තිමත් සෑහෙන දුරට. නමුත් සමහර දේවල් තිබුණා මට මීට වඩා හොඳට කරන්න තිබුණා සහ කරන්න තිබිච්ච නිර්මාණ ශිල්පීන්ට මට කරන්න ගීත කියන්නේ මේ අවස්ථාව හම්බුන්නේ. මොකද සමහර කැසට්පට ආයතන මොකද ඒ හොඳ ශිල්පීන්ව ඒගොල්ලන්ගේ මේ ලේබල් වලට තියාගෙන පිට නිර්මාණ වලට දුන්නේ. ඒ වගේ අවස්ථාවන් නිසා මට ඕන්ට ගීත ලිවීමේ අවස්ථාව අහිමි වුණා. ඉතින් මම අර ඒ ගැන කනගාටුවක් තියෙනවා. මොකද විශේෂයෙන්ම ප්‍රවීණ ගායන ශිල්පීන් කීප දෙනෙක්ම එහෙම මගහැරලා ගියා. මොකද මේ දැන් ඒ වගේ අවස්ථාවක් එන්නේ නැහෙනි. දැන් මේ සියලු අවස්ථාවන් තිබෙ මීට අවුරුදු 25කට 30කට ඉස්සෙල්ලා තමයි මේ හොඳ ගීත නිර්මාණය කරනවා නම් එහෙම ඒවා තිබුණේ. නමුත් දැන් අද වෙනකොට අපි අතින් වියදම් කරලා කරත් ඒ නිර්මාණේ සමාජගත වෙනවා බොහොම අඩුයි. මොකද මේ තියෙන මේ නාලිකාවල ප්‍රශ්න තියෙනවානේ. ඉතින් සමහරු වියදම් කරලා ගීත දානවා. ඉතින් ඔය වගේ මේ ඒව හින්දා මං හිතනවා ඉතින් මගේ කරපු නිර්මාණවල එක එක විවිධත්වයක් තියෙනවා. මොකද වේග රිද්ම එක එක තාල වලට විදිය ගීත නිර්මාණය කරපු නිසා මට හිතෙනවා ඒ කියන්නේ මම මේ හොඳට තෘප්තිමත් කියලා. අලුතෙන් එන නිර්මාණ ගැන සහ අලුතෙන් ඔබ කරන්න ඉන්න නිර්මාණ ගැන ඔබේ අනාගත බලාපොරොත්තු ගැන අපි කැමති දැනගන්න. මම හිතනවා ගීත නිර්මාණය පිළිබඳව මම තාම ඉතින් ගීත නිර්මාණය යෙදෙන නිසා අලුත් පරම්පරාවේ බොහෝ දෙනෙකුටත් එහෙම ගීත ලියීමේ අවස්ථාව තියෙනවා. ඒ කටයුතුත් කරගෙන යනවා. ඉතින් මගේ ගීත පොතක් තාම නිකුත් කරගන්න බැරි වුණා. ඒ පිළිබඳව පොඩි අවධානයක් තියෙනවා. මොකද ඒ ගීතවල මේ අයිතිවාසිකම් පිළිබඳ වෙන වෙන තැන් වලට යන්න ඉඩ තියෙන නිසා. ඉතින් සහ මම පොඩි චිත්‍රපටි ගීත පිළිබඳව අධ්‍යයන කීපයක් කරලා තියෙනවා. ඒ නිසා ඒ වයින්ොත් මේ රසිකයන්ට දෙන්න පුළුවන් යම් කිසි පණිවිඩයක් තියෙනවා නම් ඒක උන්ට ලබා දීම තමයි මගේ පරමාර්ථය. හොඳයි. එහෙනම් ඔබේ නිර්මාණ ජීවිතයට අපි සුබ ප්‍රාර්ථනා කරනවා. මොකද නිර්මාණ කළ හැකි සාර නිර්මාණ කළ හැකි කළ යුතු උදවියගේ නිහඬතාවයම තමයි සමහර වෙලාවලදී අවර නිර්මාණයෙන් වැඩෙන්නත් හේතු වෙන්නේ. ඒ නිසා එක පැත්තකින් නිර්මාණකරුවන්ගේ පාර්ශ්වයෙන් සහ මාධ්‍යකරුවන් හැටියට අපේ පැත්තේ තියෙන වගකීම සහ යුතුයකම හරියට ඉෂ්ට කරනවා නම් අවර නිර්මාණක සේවයටත් සාර නිර්මාණ වලින් මේ රසිකාගාරය පිරී ආවි. එහෙනම් අපි ඒ වෙනුවෙන් ඔබට සුබ ප්‍රාර්ථනා කරන ගමන් සහෘද අඩවියෙන් නික්ම යනවා. බොහොම ස්තුතියි බඳුරු ජයසිංහ. බොහොම ස්තුතියි අනුෂ්මද ශ්‍රී ලංකා ගුවන් සංස්ථාවේ මේ වගේ වැඩසටහනට මම හිතන්නේ මේ සහභාගී වෙන්නේ අවුරුදු 7කට පස්සේ. මොකද මේ එහෙම කාලයකට විතර තමයි මේ වැඩසටහනට හරියන්න අවස්ථාව ලැබෙන්නේ. අවස්ථාව ලබා දීම ගැන මම ගොඩක් සන්තෝෂ වෙනවා. විශේෂයෙන්ම මේක මේ මහ ගෙදර නිසා මේ මොකද අපිත් මෙතනින් අපේ ගීත නිර්මාණ ගොඩාක් එළියට ආවෙත් මෙතනින්. මම ඇත්තට මේ ගුවන්විදුලි සරල ගීත වශයෙන් එක ගීතයක් කරලා තියෙන්නේ. ගීත 500 ගන්නකි. ඉතින් ඒ වුණාට අපේ වෙනම පිටස්තර කරපු නිර්මාණ සියලුම ගායන ශිල්පීන් ගුවන්විදුලියේ තිබුණේ අපිට. දැන් වගේ එක විවිධ නාලිකා තිබුණේ. මෙතනින් ගිය ටික තමයි මිනිස්සු අතර අදත් තියෙන්නේ. ඉතින් ඒක නිසා මම නොබියව කියනවා මෙතනින් යමක් කහගත්ත පිරිස් ඉන්නවා නම් ඒ අයට අදත් ඒ රසික වින්දනේ ඕන විදිහකටම ඕන්ට විඳ ගන්න පුළුවන්. අදත් ඒ අවස්ථාව තියෙන්නේ මේ ආයතනෙම තමයි. බොහොම ස්තුතියි. සහ ඔබේ නිර්මාණත් එක්ක තවදුරටත් අපි ඉදිරියට යන්න සූදානම්. අපේ ලාංකේය ගී රසිකයා වෙනුවෙන්. එහෙමනම් අපි අද සහෘද අඩවියෙන් නික්ම යන්නට පෙර පල්ලේගම හේවරතන ස්වාමීන් වහන්සේ රචනා කළ කරුණාරත්න දියුල්ගනේ ගායන මේ ගීතත් එක්ක සහෘද අඩවියෙන් නික්ම යනවා. එළඹෙන බදාදාත් රාත්‍රී 10ට නැවත මුණ ගැහෙමු.
පමණයි හැබැසුවඳක් නෑ එදා සිනෙහින් නොබැඳුනා නම් නිදාවියුවක් නෑ අතීතය සිහිනයා පමණයි හැබැසුවඳක් නෑ එදා සිනෙහින් නොබැඳුනා නම් නිදාවියුවක් නෑ මන්දිර බිඳී වැටුනත් නෙතේ කඳුලක් නෑ තනු මන්දිර බිඳී වැටුනත් නෙතේ කඳුලක් නෑ සිනහවින්නට වරම් නොලාදත් හිතේ කිලුටක් නෑ අතීතය සිහිනයා පමණයි හැබැසුවඳක් නෑ එදා සිනෙහින් නොබැඳුනා නම් නිදාවියුවක් නෑ සුබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ සුබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ ඔබේ පැරදුම මිසක කිසිදා ලැබූ දිනුමක් නෑ අතීතය සිහිනයා පමණයි හැබැසුවඳක් නෑ එදා සිනෙහින් නොබැඳුනා නම් නිදාවියු